පංච මහා විහාරයන්ගේ විහාරාධිපති කතරගම ශාස්ත්‍රාර්ථික බල මණ්ඩලයේ ප්‍රධාන සංඝනායක අවසරයි සාක්ෂිපති කොබහක සම්මින්ද නායක ස්වාමීන් වහන්සේ පාද නමස්කාර කොට විධාමත්ම ගෞරවයෙන් යුක්තව මේ බෝධි පිළිපිට ගල්ලක්ම ගෞරවයෙන් යුක්තව මේ බෝධි ලැබුණා. වගේම කතරගම ගම්මුලාව පාර බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති විහාරාධිපති වගේම ශාස්ත්‍රපති ධර්මරාජ විතාමාත්ම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී පිළිගන්න ලබනවා. ඒ වගේම ගරු සභාපතිතුමාට දෙවන්ත විතාමාත්ම ගෞරවයෙන් යුක්තව මේ මොහොතේදී පිළිගන්නවා. විශේෂයෙන්ම සෑම මොහොතකම අපේ ගෞරවනීය නායකත්වයන් මල්බත්තුමන් නිබඳවම අපස්සම ගෙන දී සිටිනවා. සෑම මොහොතකම එතුමන් අද දවසේදී මේ අවස්ථාවට සපෙමින් සිටිනවා. එතුමන් විතා මොහොතකම ගරු සභාපතිතුමන් සමගින් රැඳී සිටිනවා. එතුමන්ව අද මේ අවස්ථාවට සපෙමින් සිටිනවා. එතුමන් විතාමාත්ම ගෞරවයෙන් යුක්තව මේ විද්‍යාලයේ විදුහල්පති ශ්‍රියානි කහදෙකම මැතිරිය හැම මොහොතකම අපස්සමග අත්දැකීම් දින අපගේ ගෞරවනීය ආරාධනෙ පිළිගෙන අද මේ අවස්ථාවට සපෙමින් සිටිනවා. එතුමන් සරණං ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒုတိယံ द्वितीयंपि धम्मं शरणं गच्छामि शरणं गच्छामि तृतीयंपि संघटितो भगवान् विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्म सारथि सत्ता देव मनुष्यानं बुद्धो भगवाति वाक्कातो भगवता धम्मो संदिट्ठिको अकालिको एहिपस्सिको ओपनयिको पश्चात्तं वेदितव्यो विඤ්ඤो हीति सुपटिपन्नो भगवतो सावक संघो बुद्धिपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीति पटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरुष युगानि अट्ठ पुरुष पुग्गला एष भगवतो सावक संघो आहुनेय्यो पाहुनेय्यो दक्खिनेय्यो अंजलि करनेय्यो अनुत्तरं पुण्यक्केत्तं लोकस्साति भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता भावेन सदा सुत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सुत्ति भवन्तु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब संघानुभावेन सदा सुत्ति भवन्तु ते करणीयमत्त कुशलेन මේ කතරගම ජනතාවට ඉතාමත්ම හොඳ දවසක්. පසුගිය කාල පරිච්ඡේදයේදී සිදු වුණු විවිධ පාදක හමුවේ නැවත වතාවක් කතරගම ජනතාව වෙනුවෙන් සේවය කරන්නට විධාන මන්ත්‍රණන්ට අවස්ථාව උදා වීම පිළිබඳව හැමදෙනාම සතුටට පත් වෙලා සිටින අවස්ථාවක ඒ වෙනුවෙන් තුනුරුවනේ ආශිර්වාදය කතරගම දෙවිඳුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජානන් වහන්සේලාගේ ආශිර්වාදය රැකවරණය වලේ ප්‍රාර්ථනා කරලා ඔහුගේ ඉදිරි අනාගතයට ආශිර්වාද කිරීම මූලික අරමුණ බවට පත් කරගෙනයි ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධානව ඒ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මේ ස්ථානයේ වැඩම කරලා සත්‍ය දේශනා කරලා මේ කාර්යයන් සිදු කරනවා. නබදන්න ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අපි හැමෝටම විවිධ බාධක විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවන් වලදී අපි මේ ගැටලු වලින් බාධක වලින් කරන ගියොත්
අපේ ජීවිතේ කවදාවත් ජය ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය එකක් මම තමයි. අපිට විවිධ බාධකා සමහරක් අවස්ථාවන් වලදී මඩ ගැහුවොත් අපිට දෙවි දීප අපිට නඩු දැම මේ මොකද දෙයක් නෑ. නමුත් ඒ හැම දෙයකටම අපිට මුණ දෙන්නට ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය තමයි අපිට වැදගත්. ඒ ශක්තිය නැති වෙච්ච තැන අපි දුර්වල වෙනවා. ප්‍රතිවාදී අපි අවිභවයි. ඒ නිසා මම දැන් සාමාන්‍ය මෙතුමන්ට විවිධ බාධකාවක් ඒ හැම බාධකයක්ම ජයගෙන නැවත ඒ ස්ථාවරත්වයේ පත්වන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා. ඒ හරිය අපිට තේරෙන්න ඒ මානසිකත්වය අපිට තේරෙන්න ඒ හරිය මානසිකත්වය අපිට නැති වුණොත් අපේ ජීවිතේ ගමනක් කරන්න පුළුවන් කමක් නැහැ. ඕනනම් අපේ බුදුරජාණන් වහන්සේට විවිධ වූ බාධකා ආපු නැති බාධකයක් නැහැ. ඒ හැම බාධකයක්ම ජය ගන්නට අපේ බුදුහාමුදුරන්ට පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ නුවණින් ලෝකයේ දැක්ක නිසා. මේ හැම ප්‍රශ්නයකටම නුවණින් උන්වහන්සේ පිළිතුරු ලබා දුන්න නිසා. ඒ නිසා මම හිතන්නේ චානක මහත්මයාණන්ට ඒ අභියෝග ජය ගන්නට පුළුවන්කම ශක්තිය ලැබුණේ නොවිය. ඒ හැම දෙයකටම මුහුණ දෙන්න. ඒ වගේම තමයි අපේ නායක හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන් ඒ චානක මෙතුමන්ට සේවනයක් වගේ සිටිනවා. උන්වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට අධ්‍යාපනයේ ලැබූ චානක අල්පාරේ සභාවට දුරේටපත් වුණා. ඒ නායක හාමුදුරන් විශාල ශක්තියක්. එනිසා නායක හාමුදුරුවෝ හැමතිස්සෙම අවවාද ශාසනා ලබා දෙමින් ඒ ගමන් මගට අවශ්‍ය කරන මාර්ග කපලා දෙන්නේ නැත්නම් මාර්ග කියලා දෙන්නේ අපේ නායක හාමුදුරුවෝ. ඒ නිසා හොඳ ගමනක් යන්නට පුළුවන්, හොඳ දැක්මක් ඇති කරගන්න පුළුවන්, නායකත්වයක් ඇති කරගන්න පුළුවන් මාර්ගයක් අපේ චාන්තුමන්ට දෙන්න තියෙනවා. ඒ නිසා අපි මේ සතරටපත් කරන දිගින් දිගට කරුණු කාරණා සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හදවතින් ආශිර්වාද කරන අපේ චාන්තුමන්ට මේ කාර්ය සභාගෘහයේ කාර්යයන් තව තවත් සාර්ථකව සිදු කරමින් පතරගම ප්‍රධාන පුරවැසිය හැටියට අතරම ජනතාවට මහා මෙහෙවරක් කරන්නට මහා ශක්තියක් ලබා දෙන්නට සියලුම විහාරස්ථාන ඇතුළු හැම කෙනෙකුටම ඒ තමන් මේ ආයතනයේ සභාගෘහය හැටියට ලබා දෙන සේවය ලබා දෙන කටයුතු කරන්නට තවදුරටත් ශක්තිය ලැබේ වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම උතුම් වූ පිරිවිද චෛත්‍යරාජයන් වහන්සේගේ සහ අස්තවර වූ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අතරගම දෙවියන් ප්‍රධාන සියලු දිව්‍යරාජයන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටවරණයෙන් බලයෙන් විචාරක මෙතුමන්ට ඒ ඉදිරි අනාගතය ඒ කටයුතු සාර්ථකව සිදු කරගන්නට ශක්තිය වාසනාව ලැබේ උදා වේවා කියලා මා කරුණින් ආශිර්වාද කරමින් මගේ පිටේ අනුශාසනයට ගෙනවාපත් කරනවා. ඓතිහාසික කිරුවේ රාජ මහා විහාරාධිපති පංච මහා විහාරාධිපති රුණමාගම්පත්තිවේ ප්‍රධාන සංඝනායක පුරන්දර පණ්ඩිත අපේ කොහොවක ධම්මින්ද නායක මහත්මයා කිරුවේ අපේ නායක හාමුදුරුවෝ තාමත් හොඳ අනුශාසනා පැවැත්වුවා කියලා වෙනුවෙන් මම හිතන දෙන්න මේ කාලය වෙන විට අපිට තියෙන බුදුහාමුදුරු දේශනා කරපු එක්තරා පදයක් වෙනවා තාදී ගුණය. කතරගම ප්‍රාදේශීය ලේකම්තුමනි කතරගම බුදුහාමුදුරු දේශනා කරනවා වික්ෂුන් වහන්සේලාට සහ ගිහියන්ට තාදී ගුණය තියෙන්න ඕනේ. තාදී ගුණය වශයෙන් සඳහන් කරන්නේ පොරොත්තු දීමේ සත්‍යය. පොරොත්තු බුදුහාමුදුරන්ට තරම් ප්‍රශ්න ආවේ කාටවත් බුදුහාමුදුරු ජනප්‍රිය වෙන්න උන්වහන්සේට එදා යුගයේ සිටි තීර්ථකයන් අන්‍යාගමිකයන් අති විශාල වශයෙන් චර්චාගතන කළා. අවසාන කාන්තාවක් මරලා පන්සල ඉදිරියට විදුලි ගමලා බුදුහාමුදුරුව අල්ලන්නේ හැදුවා. බුදුහාමුදුරු මේ කාන්තාවට කරදර කළා මරා දැන් කළ එහෙම හරි චර්චාගතනය කරන්න හැදුවා විශාල වශයෙන්. දැන් කිව්වේ උන්වහන්සේ සඳහන් කළා උන්වහන්සේට සිත අපි ඔක්කොටම මේ ප්‍රශ්න මතුවෙනවා. මේ රට මේ මොහොත වෙන විට අතිශයින්ම භයානක මොහොතක ඉන්න අපි දන්නවා ලෝකෙම කොරෝනා වසංගතයෙන් විනාශ වෙලා තිබෙනවා. මම දැක්ක මාත්වල තිබුණා සමහර රටවල තමන්ගේ ශරීරයේ කොටස් විකිනව ජීවත් වීම සඳහා
නැත්නම් අප්‍රිකානු රටවල දරුවන් විතරනෝ ජීවත් වෙන්නේ. ඒ තරම් දරුණු යුගයක තියෙන රටේ අපි දන්නවා අද අපේ රටේ අපිට ප්‍රශ්න රාශියක් තිබෙනවා විශේෂයෙන් ජීවත් වීමට බැරිකම නිසා. ප්‍රධානම අපේ රටේ මෙතෙක් අපිට බැරි වුණා දෙන්න අපේ රටේ තියෙන නැත්නම් අපේ රටේ ගෑස් නැත්නම් අපේ රටේ යකඩ නැත්නම් සිමෙන්ති නැත්නම් වේග්ඥ අපි පෞද්ගලික වකවානුව තුල සරුංගලේ උදුලමිට පවා අපේ රටේ වෙනවා. අපේ කර්මාන්තශාලා සියල්ල විනාශ වෙලා ගියා. මේ ප්‍රතිඵලය තමයි අපි බුද්ධින් මොන අවුරුදු පහෙන් පාට ආණ්ඩු මාරු කළාට අපිට වෙනසක් නැහැ. හේතුව තමයි මෙන්න මේ අනවශ්‍ය දේවල් වලට අපි අතපෑම නිසා අපේ රටේ සම්පූර්ණයෙන්ම ආර්ථික වෙනස. අපි හිතුව අපිට හැමදාම හොඳින් ඉන්න පුළුවන් කියලා ඇත්ත. කතරගමට වන්දනාකාරෝ වගේ ලංකාවට අවශ්‍ය කතරගමට වන්දනාකාරෝ නැති පසුගිය වකවානුව අපි දැක්කා. අතිශයින්ම දුක්ඛිත තත්ත්වයක. කන්න බොන්න නැති වුණා. අපේ පන්සලට කෙරුවේ පන්සලට මිනිස්සු ඉන්නේ හාල් කිලෝවක් ඉල්ලගෙන නෙවෙයි. තේබොන්න සීනි 70ක් කිලෝ. හාල් මිටක් ඉල්ලගෙන ඇයි මේ තත්ත්වයටපත් උනේ කතරගම ජීවත් වෙන වන්දනාකාරෝ. මට හිතෙනවා ලංකාව ජීවත් වෙන්නේ පසුගිය වකවානුව පුරාම සංචාරකවෝ සහ අපේ අම්මලා අපේ තරුණ ළමයි පිටරට ගිහින් ඩොලර් ටික නිසා. දැන් මේ සියල්ලම නැවතිලා. දැන් මට කියන්න කොහොමද මේ පිටරටින් ගේන බඩුමුට්ටු ගේන්නේ මට තේරෙන්නේ නැත්තේ. මම දැක්කා ඊයේ පෙරේදා ප්‍රකාශයක් කළා මේ දැන් අර පොහොර මිටියක් ගෙනාවොත් ඒකේ මිල වෙනලු රුපියල් 10000. රජයට සාධි නැහැ. රටට අවශ්‍ය නම් පරිවර්තන කරන ඕන තරම් අච්චු ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය ඩොලර්නේ පිටරටින් බඩු වෙන ඩොලර් නෑ. දැන් වාහන ගේන්නේ කිසිම දෙයක් ගේන්න තරම් හයියක් රජයට නැත්තේ. මේක ඇලරින්ගේ පහන ආවත් කරන්න බෑ. හේතුව තමයි ඩොලර් නැතිවීම කාට කියන්නද? නා ගන්න තියෙන තරම් ණය හැම ආණ්ඩුවක්ම අරගෙන දැන් අපි ණය වලින් පිළිහිච්ච රටක් බවට පත් වෙලා. ඒ නිසා අපි ගන්නවා අපි ප්‍රශ්න රාශියක ඉඳ මොහොතක්. හැබැයි මේ ප්‍රශ්න අපිට ගොඩ එන්න පුළුවන්. මොකද උත්සාහ සම්ප්‍රදාය. අපිට උත්සාහය තියෙන්න ඕනේ. අපි දන්නවා පසුගිය වකවානුවේ මේ කතරගමට ඔය පාසල් බෙදන් ගිහලා මේ ඉඩකඩම් දෙන වැට ගහගෙන අක්කර 2 3 4 5 එක පොල් ගහක් හිටවන්නේ තක්කාලේ මිරිස් ගහක් හිටවන්නේ. අපි නිතරම සූදානම් වෙන්නේ පොළට ඇවිල්ලා වඩු අරගෙන. ඉතින් පොළට ඇවිල්ලා වඩු අරගෙන යන්න නම් වගා කරන්න ඕන. වගා ගන්න ඉතාම සීමිත පිරිසක්. නිසා මම හිතනවා අපි ඇත්තෙන්ම දැන දියුණු වෙච්ච හැම රටක්ම බලන්න. චීනය වගේ රටවල්, රුසියා වගේ රටවල්, ජපානයේ බෝම්බ දාලා විනාශ වෙච්ච රටවල්. මේ සියලුම රටවල් දුන්නේ උත්සාහය නිසා. අපි දන්නවා වතුරේ තේරවල යන ඉන්දියාවේ දමිළ ජනතාව වෙනවා. ඇයි අපේ රටේ මිනිස්සු කැමති නෑ මහන්සිලා දරුටේ කඩන්න. ඒ නිසා එදා සුදු පාරකින් සිද්ධුණා ඉන්දියාවේ මිනිස්සු. අද මේ තුනේ පුත්මා දන්නවා මායාතුන් මහත්මයා නායකයන් තනකි අපේ රුපියල් 500ක පුළුවන් ඉන්දියාවේ මිනිස්සුන්ගේ ඉන්දියාවේ වැඩ ගන්න. දැන් කොළඹ පැත්තේ හොටල් වල ආයතන වලට විශේෂයෙන් වෙන්නේ චීන මිනිස්සු ඉන්දියාවේ මිනිස්සු. ඇයි වැඩ කරනවා රුපියල් 500 800 දුන්නු වැඩ කරන හොඳට වැඩ කරනවා. මම අපේ මිනිහි වැඩ ගන්න බලන්න දැන් මගේ පන්සලේ වැඩ කරනවා ළඟ නොහිටියොත් වැඩ කරන්නේ නැහැ. ඒක මට නෙමෙයි මේක සත්සුදක්සේ පැහැදිලි වැඩ නොකරන මිනිස්සු ඉන්න රටක්. රාජ්‍ය ආයතනට යන්නේ 150ක් නෙවෙයි 125යි වැඩ කරන්නේ. අර පයිල් දුන්නොත් පයිල් එතනම තමයි. කිසිම තැනක වැඩ කරන්නේ මන්දන බොහොම අතලොස්සයි වැඩ කරන්නේ. මන්දන පුදුම අවාසනාවන්ත තත්ත්වයක් ආයෝජනය කරන මේ රටේ ඉන්න හේතුව පයිල් එකක් අනුමත කරගන්න, සැලසුමක් හදාගන්න. අපේ මම උදේ බැසිල් මහත්තයෙක් වගේ රාජ්‍ය සේවය බරක් කියලා මමත් ඒක අනුමත කරනවා ඇත්තට. රාජ්‍ය සේවයෙන් කී දෙනාද වැඩ කරන්නේ? කී දෙනාද පුදුවල ඉන්නවා, තනතුරු තියනවා, 125ක් වැඩ කරනවා ඇරෙන්නේ. මම හිතන්නේ රාජ්‍ය සේවය වැඩ කරන්න ඇති. ඒක අපි ඉතින් පාර්ලිමේන්තුවේ 225ක් තමයි බලින්නේ. 225 මොන ආණ්ඩුව ආවත් මේ රජයේ සේවක වැඩ ඔබතුමාට වැඩ කරන්නේ නැත්නම් මේකට ගොඩ ගන්න බෑ. පිටරට ගිහිල්ලා බලන්න. වැඩ කරේ නැත්නම් ඉවෙන මස් කරනවා. බැංකු දෙල්දාලාගෙන හිටගෙන බැංකුවේ වැඩ කරන්න ඕන. හැම තැනම වැඩ කරොත් මේ වෛද්‍යවරයා දෙදා දොරලකට ලෙක්කයි යන්නේ මොනවා හරි දෙදා දුන්නොත් වෛද්‍යවරයා හිරේ නඩු දාලා
ඔය ජීවිතාන්තය දක්වා හිටගෙන අපේ රටේ මම හිතනවා මේ අනවශ්‍ය විදියට මානව හිමිකම් අයිතිවාසිකම් තියෙන නිසා අද රජයේ සේවය බොහෝ බහුතරයක් අද බලන්න මේ ටියුෂන් මේ ඉස්කෝල හරියට වැඩ කරනව නම් මේ ටියුෂන් ඕනේ නැහැ. ඔය ටියුෂන් ඕනේ. අද ළමයි මමත් විදුහල්පති වෙලා කියලා හිටියා. ළමයි දුවන්නේම ටියුෂන් නොටයි. ළමයිගේ වැරද්දක් නෑ. ඇයි? බොහෝ පාසල්වල පාසල රජයාතයන්නේ මේ සියානි ගමගේ නැතිනේ තුනේ පුදුම සටහන් කරන්න ඇති මම ඉතින් ඉස්කෝලේ ළමයින්ට උගන්වන්න නැතම් ගුරුවරුත් එක්ක මම දැන් මම පතන්නෙම කවදාකවත් විදුහල්පති වෙක් නෙමෙයි වගේ මම මගේ ජීවිතේ සියානි නැතිනේ මානසික පීඩනයක් වින්ද කාලය තමයි විදුහල්පති කරන්නේ. ඇයි? බහුතරයක් බොහෝ ගුරුවරු වැඩ කරනවා ඒ හා සමානව ඇත්තෙන්ම කාලයකට අනිත් රාජ්‍යයන්ට එහෙම තමයි ඊට බලන්න වැඩ කරලා මට මතකයි මේ තුනේ මේ මට ගෝඨා මහත්තයා ආපුවා දීපු කතාව. හම්බන්තොට වරායේ සැලැස්ම අනුමත කරගන්නේ ජාත්‍යන්තරයෙන් අනුමත කරගන්න ගිහිල්ලා අවුරුදු ගාණක් ගියා. පස්සේ මේකට දැඩි ලෙස බලපෑම් කළේ සිංගප්පූරුව. සිංගප්පූරුවේ කොහොමද මේක අනුමත කරගන්න දෙන්නේ? ඇයි? යාට විශාල පාඩුවක්. පස්සේ විශාල සටනක් කළා. අතිවිශාල සටනක් කළා. තමයි ඔය හම්බන්තොට වරායේ සැලැස්ම අනුමත කළේ. මේ අපේ රටේ අපේ නොපෙනෙන කුමන්ත්‍රණ අසීමිතව තිබෙනවා. මම හිතනවා මේක රාජ්‍යවල සංවිධානවල යටින් දුවන ගමනක් වෙන්නේ. මේක ඇත්තට අපි තීරුම් ගන්න ඕන. ඒ නිසා මේක අවුරුදු 5කට එක ආණ්ඩුවක්පත් කරන බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ අනිත් ආණ්ඩුවපත්. හැමදාම අපි ආණ්ඩුවපත් කරන මම හිතන්නේ මේක අපිත් වගකීම් බාර ගන්න ඕන සාමාන්‍ය දැන් බලන්න රජයේ සේවකයන් පරිවර්තන කරන්නේ කියලා. ඇත්තම හොඳයි. හැබැයි වැඩක් නොකරන මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? දැන් අපි පාරට බහින්න අපිට පරිමදි ජීවත් වෙන කතාව හරියි. නමුත් වැඩක් නොකරන මිනිහ අහිංසක මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද දාවිද? මත රාජ්‍ය සේවකයන් පරිවර්තන කිරීම නෙවෙයි කළ යුත්තේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම. ඒකෙන් තොර මේ රට හැමදාම ඉන්න රටක් ඇෆ්ගනිස්තානට වඩා දුප්පත් රටක් වේවි. නැත්නම් ඉතියෝපියාවට වඩා දුප්පත් රටක් වේවි. අපි නිතරම අද දිනු කරන්නේ බලන්න හැම ආණ්ඩුවක්ම කරන්නේ මොකද්ද? මිනිස්සු බලාගෙන සම්පූර්ණයට එනවා. මේ අතපය තියෙන හොඳ මිනිසුන් මේ වැඩ කරන මායාදුන්නේ මහත්තයලා වගේ වැඩ කරන අයගෙන් බදු අරගෙන අර හොඳට ඉන්න මිනිසුන්ට දෙන සම්පූර්ණය කියන එක. අතපය හොඳට තියෙන ඉඩකඩම් තියෙන වගා කරන්න ඒක සම්පූර්ණය දුන්නොත් ඡන්දය දෙනවා. ඒ දැන් මේ සම්පූර්ණයේ කොහොමද වෙන්නේ? මම හිතන්නේ දිනින් දින සම්පූර්ණයේ දීලා සම්පූර්ණයෙන්ම පිළිතරක් වඩපත් වෙනවා මෙහෙම කරා. ඒ නිසා මම හිතලා හැබැයි එකක් තියෙනවා. මේව නැවතුත් ඊළඟ ඡන්දේ පාරයි. රටට වැඩදායක තීන්දුවක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඊළඟ ඡන්දේ පරාදේ සිරිමෝ බණ්ඩාරනායක ඉඳන්නෙදී මිලිස් කුළු දැම්ම හාල් කුළු දැම්ම. ඇත්තේ මේ සංස්කෘතිය ආවන අද සම්පෝත රටක්. ඉදායකට තුනියට බැනලා කෑ ගහලා පඹු පුච්චලා උන්ට කරේ විනාශ කරලා පරාජයටපත් කළා. මේක අපේ රටේ තත්ත්වය. ඒ නිසා මේ අපේ අනගාරික ධර්මපාලතුමා වැනි අය මෙරට වැඩ කරන්න ඉන්නකො දුන්නේ හොරා කියලා. අවසාන ඉන්දියාවේ පැවිදි වෙලා බුද්ධගයා බේරාගෙන විශාල මෙවරක් කළා කියනවා මගේ කිසවත් ලංකාවට පැත්තට දාන්න එපා මගේ අලුතිකවල් ලංකාවට ගේන්න එපා. දැන් බලන්න මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අවුරුදු 30ක් පිටිච්ච යුද්ධ නැති කරානේ. අනේ බලන්න අද පඹිව පුච්චනෝනේ. මන් දන්නේ මොන අකුරුතන්නේ මිනිස්සුනේ ඉන්නේ. එතුමා නොහිටින්නේ මේ ඉන්න අයගේ කීයෙන් කිතුරු වේද මම දන්නේ. ගෝඨා මහත්තයා නොහිටින්නේ මේ අයගේ කීයෙන් කිතුරු වේද මම දන්නේ. අපටත් යනවා අම්මතර දක්වා ඉන්න. නමුත් මිනිස්සු හරි ඉක්මනට මේව අමතක කරනවා අකුරුතන්නේ මිනිස්සු. සමහර මේ කිව්වේ අපේ රට රෝගකේ දුර්භික්ෂවේ අමනුෂ්‍යකේ මේ තුනම තියෙන්නේ. රෝගකේ මුළු ලෝකෙම තියෙනවා. රෝගකේ තියෙනකොට අපේ රට ආර්ථිකයෙන් වැටෙන්නේ. ආන කියන්නේ ඇමරිකාවේ මම දැක පත්තරේ දුන්න ලක්ෂ 8ක් රැකියා අහිමි වෙලා ඒගොල්ලෝ උද්ඝෝෂණය කරනවා ලක්ෂ 8ක් අපි කවුද ඒ නිසා රෝග බියත් එක්ක දැන් බලන්න ඉන්ජෙක්ෂන් ගේන්න කෝටි ගාණක් වැය කරා අයටෝන් ඩොලර් කොහොසල්ලි කවුද දෙන්නේ මට තේරෙන්නේ නැහැ මේ ඇත්තටම අපි මේ මෙහෙම හරි කාල ජීවත් වෙන්න පැන රජදරුවෝ අර ගවගමන ටික හැදුවනේ ඒ හදපු ටික අපිට අත්වෙන්න දී ටික තියෙනවා මේ නිසා අපි ජීවත් වෙන්නේ අද අපිට පිටරටින් ගේන හැම එකකටම ඩොලර් ඕන. මේ ඩොලර් කො එසා රෝග වේදිතා අපි අද දුර්භික්ෂයකට මුහුණ පාලා තියෙනවා. කන්න බොන්න එන්නේ නමාරු ලබනවුත් වෙනකොට
මම දැක්කේ සචින්ද්‍ර රාජපක්ෂතුමා කියනවා මොකද පොහොර මිටියක් මිලදා රුපියල් 10000ක් වෙනවා ගෙනාවොත් අනිවාර්යයෙන්ම කාල් කිලෝ රුපියල් 500ට යනවා. මම කියන්නේ 500ට නෙයි. ඇයි? අපි නිකන් කන පොරොන්දු ජාතියක් නේ කන්නේ මේ රට කාලකණි තත්ත්වයටපත් වෙලා තියෙන නිකන් කන පොරොන්දු වෙච්ච මිනිස්සු අපි ඉන්නේ. රජයේ හැකියාව ඔක්කොම ඉල්ලන්නේ ඉල වාඩි වෙලා ඉන්න බහුතරය. හැම එක්කෙනාටම රජයේ රැකියාව. ඇයි? කූටුවට වෙලා ඇඳලා ලස්සනට ඉන්නේ. ඉතින් කවුද මේ රට වැඩ කරනවා? 30ට 25ක් කියන්නේ. ඒ ප්‍රාදේශීය ලේකම්තුමායි වැඩ කරන කතරගම සියන්නේ නැතිනේ එහෙම ඔය ගොඩක් අය වැඩ කරනවා. බහුතරයේ නිකන් ඔය අස්වන් කරලා ඉතින් මම අතරේ සේවකෙක් ඉන්නේ මම ඉන්නේ. පරණ සටහන තමයි ඇත්තන් ගුරුවරු කියන්නේ පිටුපොර 600 වගේ. විශ්වවිද්‍යාල සටහන තමයි කියවන්නේ. ඉතින් කොහෙද මේ රටක් සම්බන්ධද මේ? ඒ නිසා දුර්භික්ෂය අමනුෂ්‍ය වෙනවා. අමනුෂ්‍ය කියන්නේ මිනිස්සු ආත්ම වෙනවා. ඇයි? කන්න නැති වෙනකොට මිනිස්සු හරි දරුණුයි. බඩු මිල දැන් පේන්නේ මහා පාරේ ඉන්න මිනිස්සුන්ට ගෑස් මිල ගිහිල්ලා ගෑස් උපුරන වරක මේක ඉතින් රජයට පාලනය කරගන්න බැත්තත් ව්‍යාපාරවලපත් ඒ සම්පත මිනිස්සුන්ට හරි සැරේලා පෙරා පාරි පාර හරක් කරන වාහනයක් යන්න ඉදන ඇම්බුලන්ස් එකක් යන්න විදියක් නැහැ. පඩි වැඩි කරව කියනවා නිකන් ඔක්කොම හරියට මුකුත් නැහැ. පඩි වැඩි කරන්න පුළුවන් මේ ප්‍රෙෂර් එක තුන අතුලහර දෙනකේ තියෙන විපක්ෂනේ බලය ගන්න. බලේ ඉන්න අතර මානව බල මේක පුදුම කර්ම රටක් මේ වෙලාවේ කවුරුත් එකතු වෙන්න ඕනේ. මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ මම දැක්කේ හොඳ සාහිත්‍ය ධර්මතම ප්‍රකාශයක් කරලා තිබුණා. මම මේ වෙලාවේ ඔළුගෙඩි මාරු කරලා බලය ගන්න නැහැ. එතුමාත් දන්නවා රටේ තත්ත්වය. එතුමා දන්නවා කවුරු ගත්තත් මේකට මොහොන දෙන්න වෙනවමයි. මේක පාටක් නෑ. ඒක පෝස්ටර් ගහන්න පුළුවන් තාරපාර හැමතැනම පිටිවල. නමුත් මේක විසඳන්න බෑ. හේතුව තමයි රටේ තියෙන සූත්‍ර අපි මම මුලින්ම කියන්නේ කතරගමට වන්දනාකාරෝ වගේ තමයි අපේ ලංකාවට සුද්ධ. ඉස්සර නම් අපි සුද්ධ වෙනකොට පොඩි කොට ගවමක් යනවා බෑන්නා. අපෝ කිසි දැන් නම් වනින්න තියා හිතන්නවත් එපා. පුළුවන් තරම් පාවාදාර පිළිගන්න නැත්නම් අපි ඉතින් බඩගින්නෙම තමයි ඔය මොන බණ දේශනා කරත් මොන තරම් වේදිකා පැලෙන කෑ ගැහුවත් කවුරුවත් මම නම් හිතන්නේ ඔය කියන කතන්දරේ සුන්දර ලෝකයක් මාන්න පුළුවන්. ඒක මම මේක පොඩි කතාවක් තිබුණා ජාතක පොතේ වටුවන් පිළිබඳව. ඒක හරි වැදගත්. ජාතක ඉතන ඒ ජාතක කතාවේ වටුවන් පිළිබඳ කතාව. වටු රාජ්‍යයක් කියන හරිය සමිල් සම්පන්නයි. හරිම සමිල් සම්පන්නයි. ඒ වටු නායකයේ වචනට කීකරු වෙලා වුන් එකතු වෙලා වැඩ කරන වටු හරිය එකතු වෙලා ඉන්නේ. මාස්ටර් දෙකින සත්තු මරණනේ මේ මිනිස්සුන්ටම දැලක් දාලා සත්තු වලන් තමයි බිස්නස් කරන්නේ නැත්නම් ජීවත් වෙන්නේ මස් දැන් කතරගමක් කියන්නේ බලු මස් බව නේද මම දැක පාත්‍රයේ තිබුණ හරි කතරගමට මා ප්‍රධාන සිද්ධියක් මේ මොමස් හරක් අන්තිම නරක වගේම අනේ බලු ටිකක් ඉවර කරනවා ඉතින් මේ කොහොම හරි මේ වටු වැද්දා දැම්ම මේ වටු රංචුවට දැලා හැබැයි වටු රංචුව පුදුම ශක්තිමත් වටු රංචුවේ නායකයාට එකතු වෙලා ඉන්න ගෝල බාල ඔක්කොම ඒසාර දැලත් එක්ක අරන් ගියා. දැන් මෙහෙම දෙතුන් සැරයක් තමයි ඒ පස්සේ මෙන්න වටු රංචුව ක්‍රමයෙන් වේද වෙනවා. වටුව ඇතැම් පිරිසක් නායකත්වයට විරුද්ධ වෙනවා. තව පිරිසක් තව කණ්ඩායමක විරුද්ධ වෙනවා. වටුව හඳුනට හතරට කෑල්ලට බෙදෙන්න පටන් ගත්තා. බෙදලා කියනවා නෑ බං මම පායික පමණක් කණ්ඩායමක කරන අපටත් වටු නායකම ඕන. තව එක්කෙනෙක් ඕනේ අපටත් අර පහසුකම් ඕන. ඒ වටු නායකයාත් එක්ක ඔක්කොම වෙලා වටු නායකයෙක් අර කට්ටිය වල හොඳ ලස්සන ගේ හදාගෙන වටු නායකයෙක්. දැන් පමණක් වටුව මේකට තරහයි අන්න අර වටු නායකයෙක් ගේ ලස්සනට හදලා ඉතින් වටු නායකට හරිය මේ ඉන්න වටුව දෙල උදව් කරලා මේ ගෙවල් දොරල හදාගෙන යාන වාහන දෙන ඔක්කොම දෙනවා. අනිත් වටුව දැන් එකට තරහයි පමණක් වටුව ඉතින් මේ සංග එක්කෙනෙක් බීරලා කියලා කියාගෙන රටේ ඉන්නේ දැන් වටුව එකාට එකා නැහැ. දැන් වටුව තරහයි. මේ නිසා දැන් හැම වෙලේම කහ ගන්නවා. ප්‍රාදේශ සභාවල පහුගිය කාලේ කතරගම පිටයක් පැන ගන්නවා කුණු අර්ථ කියනවා ගහ ගන්නවා හරියට වටු රංචුව වේදෙච්ච වගේ. හරිම අප්‍රසන්න. මේ අපේ ජනතා නියෝජිතෝනේ දීහාන්තරනේ. අපි පාර්ලිමේන්තුවේ උත්තරීතර සභාව කියනවා. ඒක උත්තරීතර ඒකේ කොපි කරලා ගන්න දැන් කතරගම ප්‍රාදේශ සභාව පසුගිය වගවාන වල මම දැක්කා. අන්තිම පහත් මට්ටම ගන්නවා.
මේ අපේ මේ රටේ පන්සලෙන් පස්සේ හොඳම තැන වෙනවා ප්‍රාදේශීය සභාව සිල්වන්ත තැන. ඉතාම පහත් අත්තරක අර වටුව වගේ මෙන්න දැන් මහ පොරයක්. දැන් මහ පොරේ. පොරේ ගිහලා කණ්ඩායම් කීකර ගල්ලා ඉතින් අරට අපි මේ කණ්ඩායම ඉතින් වටු රාජ්‍යව ඉතින් කොහොම බේද බින්න වෙලා ඉන්නේ. මෙන්න මේ වෙලාවක වැද්ද දැක්ක මේක. වැද්ද කරේක දැම්මදලා. වටුව කරේ දෙකාට වේදයිනේ. නෑ මම උස්සන්න ඕනේ උඹ උස්සපල්ලා. මම ගැලවෙන්න ඕනේ උඹ ගැලවෙන්න. එකිනෙකා මේ විතනවා අවසාන මොකද දුන්නේ අර වටුවේ කොහොම අර මාස්ටර් තරන්නේ. මම හිතනවා මේ රටට වෙන හදන්නේ ඒක තමයි. ප්‍රාදේශීය සභාවට වෙන හදන්නේ ඒක තමයි. කාට කාගේ විලා පොඩි මේ තත්තු වලට වෙන මොනම දෙයක්වත් නෑ මේ මායදුනේ මහත්තයා. මේ ගමේ උන්නේ මේ ගමේ ඔක්කොම නෑදෑය ඔක්කොම හිතවත් ඔක්කොම මරණයට මඟුලට යන අය. ඉතින් මේගොල්ලෝ එකට එකතුලා මේ පාලනය කරන අපිට මේ කීටි අපේ අතෝගේ වික්‍රමසිංහ අපේ ඉස්කෝලේ අපේ ගෝලේ අවුරුදු 27 කොහෙද හිටියා. හැබැයි ඒකායේ මන්ත්‍රීවරු බොහොම සදාචාර සම්පූර්ණ කවදාකවත් සභාවට කෙලවන්න උත්සාහ කරේ නැහැ. හොඳ නැහැ මම ආයේ කෙලවන එක. ඒ අතෝග වික්‍රමසිංහ සභාපතිතුමා ආරක්ෂා කරගත්ත ඒකායේ මන්ත්‍රීවරු ටික. ඒකම අගය කරන දෙයක් වෙන්න ඕනේ. එයාගේ ආත්මරුප්පය දෙන්න ඕනේ. ලබනතරේ ඡන්දයක් වෙනවා. ඡන්දෙන් පස්සේ ඕන තීන්දුවක් ගන්න. ඉන්න මිනිස්සේ කෙලවර තව තනදුර වාඩි වෙන්න පුළුවන් දෝක. ඔක මටත් කරා මම විදුවරට කියලා ඉන්නේ. ඔය ගමේ කෙනෙක් ඇවිල්ලා දේශපාලනේ බලය අල්ලගෙන මට සියන් මාත්මේ මම අනේ මම ඉක්මනින්ම පොතේ අත්දැක කරලා මම ගියා. ඉතින් මේ හැබැයි පස්සේ ඉස්කෝලේ නා පෙළන් ගියා. ඔබතුමේ තමයි ඉස්කෝලේ කොට ගත්තේ. ඒ නිසා මම කිව්වේ ඇත්තම කතරගම ඉන්න සියලු දෙනා එකතු වෙන්න. එකතු වෙලා මේ තනතුරු අරගෙන මේවා ඒ කාණ්ඩ සභාපතිතුමා මම දන්න පන්සලට අපේ පන්සලේ ප්‍රධාන දායක සභාවේ සංවිධායකයා. කිරියේ මේ අභිනවන දෙකේම ගෙදර එකට මේ මොකද්ද කට්ටිය පින්කම් කරා. ලබනතරේ වල්ලි ගන්දාරන් මේ ඔයගොල්ලෝ කරන්නකෝ ඒවා. පන්සලට එකතු වෙන්න. ඉතින් මේ පන්සලත් එකතු වෙලා ගමත් එකතු වැඩ කරන්නේ නැත්නම් දැන් අපි මෙතෙන් තමයි අපිටත් ඕන තමයි Facebook. දැන් ලස්සන වීඩියෝ එකක් කාර්යය අපි වෙල නැතිනේ ගියසරේ ඔබතුමිය දන්නවද නැහැ. ඇසල පෙරට ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද්ද ප්‍රශ්නේ? අර කතරගම ඇසල පෙරහැරේ පාරවල වැඩි දානවනේ. ඇයි වැඩි දාන්නේ? ඔයගොල්ලෝ තේරුම් ගන්න. අපි දන්නවා කතරගම මිනිස්සු කතරගම පාරවල නටනවා. වෙල නැත්තම් නටන්න පුළුවන් නැත්නම් කාපට් කරන්න බැරි මේ අගමැතිතුමාට කියලා. කාපට් කරන්න බෑ හේතුව වැලියෝන් නටන්න. කාවට නටනවා මිනිස්සු නටන එකම පොඩි උන් වැටෙනවා. ඒක මිනිස්සු හින්දු බැතුතුන් පෙරලෙනවා කියනවා. මේ බියුටලිට බැතුතුන් සාලකේ තුවාල වෙනවා. කාවට නටන වැලි නැත්තම් වැටලා ඔළුව පැලෙනවා. මම දැන් කීපරේ වැලි ගලලා වැටලා ඔළුව පැලෙනවා. ඊගාට පෙරහැර ගමන් කරනවා. පෙරහැර ගමන් කරන නැක්කෝ පිටපැත්තෙන් නටනවා. ඔක වැලි තියෙනවා පාරේ. ඒකම තමයි විශේෂයෙන්ම පූජා භූමියක් වුණාම වැලි මළුව කියලා දැන් මම පිළිවෙලින් කියන වැලි මළුව කියලා පාරේ වැලි අවශ්‍යමයි. ඊයේ ගියතරේ වැලි ගන්න ගියන් පස්සේ මෙන්න කවුද නමත් ගණන් මේක Facebook වල දානවා පරිසරය විනාශ කරනවා කතරගම දේ වැලි ගන්නවා මේක මහාම තහනම් කරන්න කියලා. පස්සේ මේක දැනගෙන ඉහළ නායකත්වයේ මට ටෙලිෆෝන් කරලා අහනවා ආන්දරේ Facebook වල මේ සිද්ධියක් තියෙනවා. මොකක්ද මේ සිද්ධිය ඇත්තද මම දුන්නේ මේ ඉහළ නායකත්වයට මම දුන්නේ මේක පෙරහැර කමිටිය තමයි මේ කතරගම පාරවලට වැලි දානවා. ටීවී කිසිම අවුලක් නැහැ. ඒක හැමදාම අනේ යන්නේ දාලා මේ කිසි අවුලක් නැහැ. මේ Facebook වලින් රට විනාශ කරනවා. මොකද්ද? රජේ වැඩිහත් වෙලා මුදලට නැත්නම් නිලධාරීන් නේද නාගරික සමාජිකාරී මේ අත තමයි බෞද්ධ සංස්කෘතිය එයා තෝරනවා කල්ලි වලට වැලිදා මේ Facebook වල. පස්සේ මම මේක අපේ වැලිදානක ප්‍රශ්නයක් දුන්නේ මේ Facebook වල කියන පස්සේ රටේ වැරදි අදර්ශයන්නේ මේ මාධ්‍ය කියන එක අර හොඳට නරකට දෙකට කටනේ කියනවා වගේ හරි භයානකයි. ගමක් විනාශ කරන්න පුළුවන් මාධ්‍යය ගමක් හදන්න පුළුවන් මාධ්‍යය. දැන් ආණ්ඩුව හදන්නේ මාධ්‍ය ආණ්ඩුව නැති කරන්නේ මාධ්‍ය. පස්සේ මම සභාපතිතුමාට සභාවට ආරංචි කරලා මෙහි තියෙන මන්ත්‍රීතුමා චෝදනාවෙන් පිළිගින්න එකක් කරන්න. බෝඩ් අල්ලගෙන පරිසරය විනාශයි කියලා. මම සභාපතිතුමාට සභාපතිතුමා මේ ප්‍රශ්නයන් උතුමේගේ සභාවේ මන්ත්‍රීතුමෙකුට මෙන්න චෝදනාව මේ සරණවාණි අල්ලගෙන පිළිගින්නක් කරන්න. මේ ගියොත් බරපතල වැරද්දක් ඇයි කතරගම දිවියන්ට අපි දෙන්නේ දෙවියන් නිසා අපි ජීවත් වෙන්නේ
වැඩි ටික හරිය අපිට ගන්න මේ අවුරුදු හැමදාම කරන වැඩි ඒ විතර විරුද්ධ වෙලා තියෙන කියලා. ඊට පස්සේ සභාපතිතුමා ඇත්තේ මේ වෙලාවේ ක්ෂණිකවම තීන්දුව අරගෙන ඒ කාර්යභාර ඒකකින්දක විරෝධතා නැවතුණා. නැවතුනට එදා ඉඳලා මෙන්න සභාපතිතුමාට Facebook වලින් පහර ගන්නවා විනාශ කරනවා. මට පුදුමයි ඇත්තම මේ ලක්ෂ්‍ය මහත්තයන් පතරල මිනිස්සුන්ට ඇත්තට පිස්සුද. කිසි වැඩක් කරන්නේ නැහැ. මට මතකයි හෙලිකොප්ටර් ගේටර් ගඟ මොකද්ද සුරකුම් ගංගා වැඩසටහන යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතුමා ඒකම ඉස්සෙල්ලි මට අමදින්සා කියන්නේ මම අර පන්සලට ලොකුටම සල්ලි වෙනා කියලා මේකේ ඉන්න ජනතා යොමුකරන්නේ මන්ත්‍රීවරයෙක්ගේ පොහොට්ටුවේ දෙන්නේ කි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී තුන් දෙනෙක් මම චෛත්‍යහල්ලේ විරුද්ධව කතා කරලා මම ඉතින් මේක කොහොම සිංහල බෞද්ධයෙක් කියලා බැලුව මෙන්න සහරාලක් තියෙන මේ පාදිසල මට පුදුමයි මේ කතා කරන්නේ ඒ මට නම් මම ඒකට තරහ නැහැ මේ තුනේ අපි කරගෙන යනවා මේවට මේ හැමතැනම තියෙන අන්න විවිධ දේවල් මම කියන්නේ මොනවද කියන්නේ ඒවට වචනයක් කතා කරන්නේ අර අතන හැදුවා මේ අක්කර 50ක හැදුවා මේකද තිරුපති පොවරේ හදන්නේ කිරුවේනායක හාමුදුරුවෝ මම මේ හාමුදුරුවෝ පාරට ගන්න නැවැත්තුනේ ඒකට පාරට වැටෙන්නේ අපේ සභාපතිතුමා රුක්ෂාන් මන්ත්‍රීතුමා ඊවට නිශ්චිතයි මේ පන්සලක් හදනට විරුද්ධ වෙන කාලිංග මාගෙන් පස්සේ පොරොන්නරුගේ පන්සල් හදනට විරුද්ධ කතාවේ කතරගම ප්‍රාදේශීය සභාවේ 4 දෙනා පමණයි මම ඒගොල්ලන්ට තරහක් නැහැ මම කනගාටු වෙනවා ඇත්තේ මේ අයද මේවයි වැඩ කරන්නේ කියලා සමම මේ කියන්නේ ගියා පෙරහැරගෙන මේ දුන්නේ ඔබ තමයි ඒතර වැඩි කියලා දැන් මේ තායි ඉඳලා තාන්දුවවෙතුමා කිව්ව පුදුම තරහක් තියෙනවා ඉතින් මේ පලාට ප්‍රශ්න වලට එකතු වෙන්නේ පාය නැත්නම් කොහොමද වැඩ කරන්නේ ඉතින් අපි දන්නවා නායකයේ පාලක අපි දැන් කියන්නේ ගෙලවිහන් අපි ළඟට කීදෙනෙක් එනවද මේ අගමැතිතුමා දැනගෙන රැකියාව ඉල්ලගෙන නමේවල මෙතන මොනතර හාල් දෙන්න පුළුවන් අපේ ඔක්කොම මේ නායකත්වයට තරහින් මම දන්නවා අගමැතිතුමා ජනාධිපතිතුමා මම කියනවා වට කරගන්නවා ඊළඟට ඉඩම් කැලලක් දෙන්න කඩයක් දෙන්න රස කොහේ තියෙන රස්සාවල මයි ළඟ තියෙන නැත්නම් මට දීපු ලියුම් ගන්න 1000ක් විතර මේ රස්සාව දීලා ඉතින් දැන් මාත්‍රිකේ 1000ම තරහයි මම හිතන්නේ. ඉතින් මෙහිම එකේ ඒ නිසා මම හිතනවා මේ ප්‍රධානී කෙනෙකුට විශාල බලාපොරොත්තු මිනිසුන්ගේ තිබුණ තුන්වෙනි ලෝකේ රටක් එළියට අපිට මේ ඉල්ලි ඉෂ්ට කරන්න බෑ. මාත්‍රිකේ ඉල්ලි වෙන්න පුළුවන් අපේ පන්සල් ඉල්ලි වෙන්න පුළුවන් දැන් මටත් පන්සල් ගොඩක් ඉල්ලි තියෙනවා ඊළඟ කරේ නෑ මම ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාවේ කිසිම ඉල්ලීමක්. මට අවශ්‍යත් නෑ. හැබැයි ඉල්ලි අර්ථයක් එහෙම ඉල්ලනවා ආදිසේ නැත්නම් කිසිම ඉල්ලීමක් කළා නෑ මම හිතන්නේ. මම මේ කියන්නේ යන්නේ ඇත්තේ ඔයගොල්ලෝ එන කොට ගන්න නැතුව සිස්ටර් කියලා ජීවත් වෙන්න. හැමදාම මගුල්ගේ ගියොත් මගුල්කට වැදගත් විදිහට ජීවත් වෙන්න. එතන බොන් එපා මැරලා වැටෙනකම්. දැන් පන්සල් ගියානම් පන්සලේ විදිහට ඔයගොල්ලෝ ජනතා නිමිත්ත වැදගත් මිනිස්සු. ඔයගොල්ලෝ මේ තන්දේ පත් කරන්න පිස්සු ටිකන්නේ වැදගත්කම රැකගන්න. දැන් මම සහේන්ද්‍ර රාජපක්ෂ මහතුමා ඇත්තට මොනතරම් ආදර්ශමත් කරිකයක් කිසිම දවසක කිසිම බණින්නේ නැහැ ගහගන්නෙත් නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රධාන චරිතයනේ. ඒව ආදර්ශ ගන්න හැම කෙනෙක්ම අරගෙන මම මේක කතන් ප්‍රාදේශව ආදීන් පස්සේ අපි කායකවත් තරහ නැහැ. ඇත්තටම සුවදත්යෙන් මේ කියන්නේ මේ තාම ආදායයට අවුරුද්දක් කියන්නේ මේ ඔයගොල්ලෝ එකෙන් පස්සේ කියන්නේ පත් කරගන්න. මේ ඉන්ද සභාපතිතුමාගේ අභිමානය තියන්නේ. ඔයගොල්ලෝ එක යාළුවෝ එකටනේ කෑවෙන්නේ. දැන් මොකද මම දන්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීම කරන්නේ මිනිස්සු හිනස්සන්න එපා. විශේෂයෙන් මේ බැරෑරුම් මොහොතක මේ රට තියෙන්නේ. බැරෑරුම් මොහොතක මේ රට තියෙන්නේ. ඔය කුතු විනාශ කරගෙන මේ කතරගම හදන්නද? මොන පිස්සුද මාත්‍ය? මොන ඇදිලාද? දැන් අවුරුදු ගානක් තිස්සේ කරහැරක් කරන් කඩියක් දීගෙන කරනවා තමයි කඩිය පාණ්ඩුපෙන් පෙදිනාක්තිය. ඒක අපි දන්නවනේ පාණ්ඩුගාව රජතුමා ගැන. කයියෝ බලයට මරා ගන්න හැටි පවුලේ අයම බටපිටාගෙන ඒකම තමයි මෙතන වෙලා තියෙන්නේ බලය මුල් කුටුව වටුවන්ට වෙච්ච දේම තමයි කවදාද වෙන්නේ මම කියන දේ පිළිගත්තේ නැත්නම් වටුව වගේ වල විනාශ වෙලා යාවි ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සම්මා දිට්ඨිය ඇති කරගෙන වැඩ කරන්නේ හාමුදුරුවෝ අපි ඔක්කොම ඒගොල්ලන්ට හිතවා මහ ජනතාවෙන් පත් වෙන්නේ කවුද අපි ඇත්තටම කිසි කතාවක් නේ කිසිම බියසකින් කරවන්න ලස්සනවා මේ කාණේ කියන්නේ අපේ ගෝලේ ඉස්කෝලේ අපේ වික්‍රමසිංහ වගේම අනිත් පැත්ත අපේ ගෝලෝ ඩී.වී. ශාන්ත දෙන්න. ඉතින් අපි හරි කැමතියි. දැන් කීයේද බලන්න අපේ පන්න පිටින් කීපයක් කරා.
ඒකට මම Facebook වල ඉල්ලු කරනවා දුන්නා. පුදුම කතර ගමන් මේක. ඒ ලක්ෂණ මාත්‍ය උතුමන් දකින්න තියෙන්නේ මොකද දිගින් මත වේව ලක්ෂණ මාත්‍ය. වීල්බර් ඕවා හදන්න රුපියල් උදා ගන්න. වීල්බර් එකේ ඉඳලා අතින් තල්ලු කරගෙන ඉන්නේ අර මේ රෝද දෙකේ අර මහ වීල්බර් එක. මේකට දානවා මේකත් මහ විශාල දූෂණයක් වන්ට මට තේරෙන්නේ මේ කතරගම මේ නායකින්ට කරන මිනිසුන්ට වැඩ කරන්නේ නැත්නම් කොහොමද වැඩ කරන්නේ මට තේරෙන්නේ නැහැ. මම හිතන මේ කරාම කරන සාන්ත කරන්නේ අපි හාමුදුරුවෝ මහත්තයෝ වැඩ ඉන්නවා. මම හිතනවා කතරගමට අපි එකතු කිසිම නායකයෙක් නැහැ 100% පිළිසුදු. කිසිම නායකයෙක් නැහැ 100% අපිරිසුදු. වැඩ කරනකොට වැඩ කරන මේකෙන් පියාල මොකද මිදෙන්නේ? නිකන් ඉන්න මටත් පුළුවන් විවේචනය කරන්න හරියට දැන් කිරියරේ ආමගෙන මට ඈතිනා විවේචන කරි මම ගැන විවේචන කරන්න බෑ ඔක්කොම ඔක්කොටම හරින ලේසි ඉන්වෝල්ව් වෙච්ච තුනේ විවේචනය හරින ලේසියට විවේචන කරන්න පුළුවන් මම ඒ නිසා මම හිතනවා වැඩ කරන්න අපි එකතු වෙලා මේ ජීවිත ආරෝග්‍ය සභාවකම නැති කරගන්න. අද මේ උත්සවයට ඇත්තෙන් මට ආරංචි පක්ෂ විපක්ෂ ඔක්කොම ආරාධනා කරලා තියෙන්නේ සුහද හමුවක් මේක. මේක බණින හමුවක් නෙවෙයි සුවද හමුවක්. එදා කිසි කෙනෙක් අතපය දික් කරන්න යන්න දෙපා. ප්‍රාදේශ සභාව ආදර්ශමත් ප්‍රාදේශ සභාව කරන්න පාන්සල් එකක එකතු වෙන්න, ගමත් එකක එකතු වෙන්න, කොරෝනා වසංගතයෙන් පඩිගවා ගන්න එකතු දැන් ආණ්ඩුවේ මහා ආණ්ඩුව. ඒ නිසා මේ ඵලයට කොරකන් නැතුව මේ කණ්ඩු ටෙලිනාට්‍ය බලන්න අම්මේ කාට එකක් නාසන ඵලයට කොරකන්. බලයට අපි ඉතිහාසයේ තියෙන්නේ අජාසත් රජුරු තාත්ත නළුනේ බලය ගන්න මේ වගේ කුදුම උපදෙස් දෙන්න තියෙන ඔය දෙගත්තර පමණක් කරේ නෝ වැරදි උපදෙස් දෙනෝ අපි උඹේ පැත්තේ ඒ නිසා වැඩි කරපෙන් තල්ලු කරන අර පිටතර යනවා ගිහිල්ලා අර වටුවන්ට වෙච්ච ලියම තමයි වෙන්නේ යන්නේ අවසාන. එහෙනම් මේ විලාය මම තාම සතු වෙනවා කතරගම ප්‍රාදේශීය සභාවට. මම කියන්නේ මම කියේ බතර මේ පරිසරයේ පිළිබඳව අර ගංග විරුද්ධකරී ගෝඨාක රාජ්‍යතුමා එනකොට මේ මාර්ගවලින් බරපතල අපරාධ. අර කුමුගස්තියක් ඇතුවා. විද්‍යුත් මාර්ග හැම එකමගේ මුළු ගඟම කපපු විදියට. ගෝඨා මහත්තයා මේ ගමන නවත්තන්න හැදුවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන දැන් පරිසරයේ කෙරේ එකක් මම කාටද ඉක්ුණත් කියන පරිසරය විනාශ වෙන තමයි. දැන් මේක ගියක් හදනකොට පරිසර විනාශ වෙන්නේ, ටොයිලට් එකක් හදනකොට පරිසර විනාශ වෙන්නේ. එහෙනම් කතරගම මුලින්ම පිටිච්ච ගම වෙන්න ඕනේ. කොළඹදී පාරක් හදනකොට ගම පරිසර විනාශ වෙන්නේ, ව්‍යවස්ථා වල පරිසර විනාශ වෙන්නේ. මොන දේ කරත් පරිසර විනාශ වෙනවා. අපි දැනගන්න ඕනේ. අර පහුගිය කාලේ අපි හාමුදුරුවෝ පිස්සුනට හයිවේ එකේ උදහක් තිබිලා පිළිස්තුයි තමන්න පැය කෝටි 30 ගානක් තිබුණා මගේ මතකයේ ඇටියට. අතුරු පාර දෙයියේදී අවශ්‍ය දෙයට අවශ්‍ය ගහ ඉවත් කරන්න ඕන. කාගේ තල්ලිදනේ? අවශ්‍ය දේ අපිට යන්න දැන් කොටි බතාන මේ කිරිවිහෙල අභිවාර ඔක්කොම කෑවනේ තිබුණේ. මේ කතරගම දැන් මේක තමයි එහා පැත්තේ නැත්නම් දේශපාලනඥයන් එක්කලා කපන්නේ අන්නේව අපරාධ. අන්නේව අපරාධ. ඒව කියන්නේ. ගෝඨා මහත්තයා සමුග්ගස් කපුවයි කියලා මාධ්‍යෙන් ගියා හැම විද්‍යුත් මාධ්‍යෙම. ඒක නෙවෙයි නවත්තන්නේ නැහැ. එතකොට අපිට අපි ඉන්නන්නේ කියන්නේ එහෙනම් අර හෙලිකොප්ටර් නවත්තන ඒ ස්ථාන ඉවත් කරනවද ගස් වලක් තියෙනවද කරපෑන්නේ. රට දියුණු කරන්න අවශ්‍ය තැනදී අවශ්‍ය දේ කරන්න නැත්නම් ටොයිලට් එකක් හදන්න ගස් කැපෙනවා. පාරක් හදන්න බැහැ, ගමක් හදන්න බැහැ. හැබැයි අනවශ්‍ය විදිහට පරිසර විනාශ කිරීමේ අපරාධය. අනවශ්‍ය දැන් ඔය ඒක තමයි කපන්නේ. ඔන්න ආනන්දට ආරංචි ඒක තමයි රජුගේ පන්සලේ ආන්දරණ එහා පැත්තේ දිගටම කපා යනවා මන්න වනජීවි නිලධාරි වන රක්ෂක නිලධාරි වැඩ කරන්න අවදි වෙන්න මේ මොකද කරන්නේ කපා අනුන්ට විකුණනවා ව්‍යාපාරය අතර අපි කිරිනහන විනාශක කියලා මාධ්‍යවලද මමත් දන්නවා මේව නවත්තන්න ඕන පොලිසියත් නැදිහත් වෙලා ඉන්නවා හැබැයි බොහෝ නිලධාරීන් නිදි මේ නිසා මුළු කැලේම වසංගතයක් බවට පත් වෙනවා මොන ඕකට තමයි ඇත්තම අපි හඳනකොට ඔය മന്ത്രി ප්‍රාදේශීය മന്ത്രി ඕකට හඳනගන්න මේවට කතා කරන්න මේවට විරුද්ධ වෙන්න ජනතාව පොළවන්න ඔයගොල්ලෝ පත් කළා කියන ඕකට තමයි මෙතන සභාවේ රැස් වෙන්නවත් අඳුරු උදුර ගන්නවත් නෙවෙයි මේ ප්‍රශ්නට ඒක අපි කියන ඔයගොල්ලොත් එක්ක ඒ නිසා මේ වඩා යමක් සඳහන් කරන්න හැදෙන්න ඉතාමත්ම සතුටුමත් වේතුමාට ආශිර්වාද කරන්න කැමති අවස්ථාවකදී පිළිබඳව සියලු දෙනා සියලු මන්ත්‍රීවරුන් පක්ෂ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා ඒ ක්‍රම විශේෂයෙන් මේ වෙලාවේ විශාල රට ලෝකෙම අමුදරපත් වෙලා ඉද්දී
රට ලංකාවේ අරුදේපත් වෙලා ඉන්න මොහොතක මේ රට මෙහෙම කරගෙන යන්න අපි පිළිවෙලට මට ඒකම මේ රටේ තිස්සවුරු සාපේන අපේ නායකයන් මහමග මරාදමත් මේ රට වීරගත් උදාර නායකත්වයේ මහින්ද රාජපක්ෂ අතිශ්‍රේෂ්ඨ අපේ මෙතුමාට අපේ ගෞරවනීය සුපුරුදු කරමින් මේ සියලු දෙනාටම තුන්වන්ගේ ගීත දෙවියන්ගේ රැකගෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කෙටියෙන් හරි අපි අන්තිම සමාජයෙන් පන්සලේ හාමුදුරු ඒතන ශාසනා පවත්වනවා. අනුශාසනා කරන ලද ඒ ගුණ දැනුතුකම් ගුරුහරුකම් ඒ අනුශාසනා ඒ ආකාරයටම පිළිපදිමින් කටයුතු කරොත් ඔබගේ අපගේ සැනසීම සඳහා ඒ සියල්ලක්ම අපට සැනසීමදායක පැත්තට යොමු වේ කියන සිහිපත් කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ ජාතියක් විදියට රටක් විදියට ජනතාවක් විදියට ලෝකයක් විදියට අපිට අත්විඳින්නට සිද්ධ වෙලා තියෙන්නේ අපි අතර ඇති කුමන අඩුපාඩුකම් නිසාද කියන කාරණා පිළිබඳව උන්වහන්සේලා මේ අවස්ථාවේ මැනවින් සිහිපත් කරන්නට යෙදුණා. ඒ නිසා මේ අවස්ථාව ගෞරවනීය අපේ නායක හඳුරන වහන්සේලා කියවසේම ගෞතම මහා සංඝරත්නය වෙනුවෙන් අපි වැදගත් සැලකනවා අපේ ගෞරව සභාපතිතුමාට ආශිර්වාද කරන්නට ඒ ඇත්තන්ට වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරි ගමනක් යන්නට පුළුවන් වෙන මඟහසර පහදා දුන්න ගෞරවනීය සංඝරත්නයේ දීර්ඝනායක හඳුරන වහන්සේලා ඉතින් ඒ ඇත්ත සෑම සියලු දෙනාම මේ කතාවේ අනුශාසනාවල හරය අපේ තියෙන අසමගිය අපේ තියෙන කැපවීමේ අඩුකම අපේ තියෙන වගකීම් යුතුකම් ඉටු නොකිරීමේ අඩුව කියන කාරණාව මේ දේශනාව තුළින් අපට මැනවින් අවබෝධ වුණා. ඉතින් එහෙමනම් අපි මේ අඩුපාඩු හදාගෙන අපි ගමනක් යන්නේ කොහොමද කියන කරුණු කාරණා පිළිබඳව අදිස්ථාන පූර්වකව සිහි තබාගෙන මේ කටයුතු අපි සියලු දෙනාම ඉතාමත් හොඳින් රටක් හැටියට ජාතියක් හැටියට අපි මේ කටයුතු අවංකව මෑණින් විකසිත කරමු කියන සිහි කැඳවීම තම තමන්ලාට ආවේනික කරගෙන මේ කටයුතු අපි සිද්ධ කරමු කියන සිහි කැඳවීම කරමින් අපේ සභාපතිතුමා තුමේ සියලුම දෙනාට ඉදිරි යහපත් ගමනක් යන්නට මේ අවවාද අනුශාසනාව උපකාරී වේවා. ඔබතුමාලාගේ වැරදි තැන් තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන යහපත් ගමනක් යන්නට ඔබ සෑම සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි වචන කීපය මෙතනින් සමාප්ත කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීමෙන් අනතුරුව පැවති පළමු මැතිපත් නියැදීම මේ රටේ ජනතා පරමාධිපත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාමයේ ඉදිරියේ තබමින් කතරගම ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය කරමින් එහි බලය ලබා දුන්නා. ඒ බලය ලබා දීමෙන් පුරා වසර 4ක් නිම යන විට අයවැය ලේඛනයේ පරාදයේ පත් කරන්නට කුමන්ත්‍රණකාරී ලෙස විපක්ෂයේ සමගින් අත්වැල් බඳගත්තේ සියලු දෙනාට වපනාතේ ආණ්ඩුකාරවර ඒ.ජේ. මුසම්බිල් මැතිතුමන් ප්‍රකාශනපත් කළ ගැසට් මගින් ප්‍රකාශනපත් කළ රීති ප්‍රකාරව එම අයවැය ලේඛනය නිවැරදි අයවැය ලේඛනයක් සලකා කටයුතු කරන ලෙස නියෝගය ලබා දී තිබෙනවා. එම නියෝගය ප්‍රකාශනපත් කරන මේ වාසනාවන්ත මොහොතේ අපි ආරාධනා කළා ඔබෙලස්සේ ආදරණීය ජනතාවගේ අභිමානවත් දේශපාලන නායකත්වය එදා වඩනාගල දිස්ත්‍රික්කයේ තිරසාර සංවර්ධනයක් කරා ගෙනියන්නට අද දවසේදී කුෂ්කර්මාන්තය ලාංකීය ජනතාව තුළ කාබනික පොර වගනව ගෙනයන්නට මහා දෙවන්ත උත්සාහයේ නිරතවන වඩනාගල ආදරණීය ජනතාවගේ අභිමානවත් දේශපාලන නායකත්වය කුෂ්කර්ම රාජ්‍ය අමාත්‍යකරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්ට අද අපේ සුභාෂ් මහත්තයා කියවනේ අය විවාදයේ කන්දේ විසීමක් කරන නිසා තමයි මට මේ අවස්ථාව දෙන්න බැරිුනේ. නමුත් එතුමා මට උදේම කතා කරා නිලුක කතරගම කියන්නේ මගේ හරව. මගේ දේශපාලන ආරම්භකේ ප්‍රශ්නයි නෙමෙයි. ඒ නිසා
අනිවාර්යෙන්ම යන්න වෙලාවට යන්න. අපේ නායක හාමුදුරන්ගේ අවසානයේ අනුශාසන ඇතුළු ඒ කටයුත්තට සහභාගී වෙන්න අපේ සභාපති ඥානකට ඇතුළු ඒ සියලු මන්ත්‍රී මණ්ඩලය සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සමස්ත කතරගම ජනතාවට කතරගම ඉදිරි කටයුතු වෙන්නේ ඒ අවශ්‍ය සහයෝගය සභාපතිතුමා ඇතුළු සියලු දෙනාට දෙදා ලබා දුන්නා වගේ විදිහට නොකඩ ලබා දෙන බවට ඔවුන්ගේ වැඩ කටයුතු සමර්ථතාවයෙන් සාර්ථක කර ගැනීමට මගේ සුභාශිංසනය කරන ප්‍රකාශ කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී අපේ නායක හමුදුරු ප්‍රකාශ කරලා ඉතාමත් මනෝහර අනුශාසන. මට මතක් වුණේ අපේ රට විශේෂයෙන්ම සෑම දුෂ්කර අවස්ථාවකදීම පෙරටාවේ මේ මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුශාසන. විශේෂයෙන් 30 වසරක සාමරණ යුද්ධයේ නිම කරන්න මහින්ද රාජපක්ෂයවල ජනාධිපතිතුමා ඇතුළු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට දෙවන්ත ශක්තියක් වුණේ අපේ මහා සංඝරත්නය. දුර්ගම රජතුමා මේ මුළු දිවයිනම ඒකත්ව කිරීමේදී ඒ මහා නරේන්ද්‍රයන්ට ශක්තිය වුණේ අපේ සංඝරත්නය. මම ඊයේ යම් වැඩසටහනක් නරඹා අපේ හාමුදුරනේ ලෝතුරා බුදුන් වහන්සේගේ මම වර්ණ මංචකයේදී ප්‍රකාශ කරේ මට ගරුණාවෙන් සමා වෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනය පිළිබඳේ මේ ලක්ෂණේ මාස දේශනා කරා. මේ අපේ මහා සංඝරත්නයේ මේ ගන්නා වූ මේ අති විශිෂ්ට වෙහෙසකර ව්‍යායාම නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට පෙර අවස්ථාවේ නායක හඳුනේ 2500කට පෙර මේ දියුණිය ගැන දැක්කා. ඒ නිසා කතරගම රාජ්‍ය සභාව යම් දුෂ්කර අවස්ථාවකට පැමිණීමේදී විශේෂයෙන් ශාසනීය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යත්තේ විශේෂයෙන් අපේ ආණ්ඩුකාරතුමාගේ සම්මේලන මැතිතුමා ඒ ගත්ත තීරණය ගැන මම මොනවාද ශ්‍රීගේ සමස්ත දේශපාලන අධිකාරිය වෙනම ඔබට සූදානම් දෙන්න ඕන. බොහොම වැදගත් අවස්ථාවක්. මොකද රාජ්‍යයක් වශයෙන් අපි 2019 මේ ආණ්ඩුව පිළිවෙල අපිට මාස 3ක් යන්න ඕනේ නැහැ. දැවැන්ත ආණ්ඩුවේට ගෝලී ආණ්ඩුවේට කොයි වසංගතේ මොනවද වුණා. ඒකත් එක්ක අපේ නායක හඳුර ප්‍රකාශ කරා ආර්ථික සමාජයේ ප්‍රමාදීම අපි පරිහානියටපත් වුණා. දැවැන්ත විමසක් ගන්නවා ජනාධිපතිතුමාට මේ රට මේ මට්ටමේ නවත්වාගෙන යන්න. මේ ගොඩක් අයට අමතකයි අපේ ආම්දුරේ තාම පාසල් පටන් අරගෙන තාම සත්‍යයක් උනේ නැහැ. රාජ්‍ය සේවක තාම තුනෙන් එකක් බෙදලා පරිගන්නේ. දැවැන්ත ආර්ථික අර්බුදයක් සංස්කාරව කිසිමේ ඉන්නේ නැහැ. ඩොලර් අර්බුදයක් තියෙනවා. මේක යම් කාලවකවලු ගත්ත තීන්දුවකින් නොගැලපීම නිසා අපේ ආම්දුරේ විශේෂයෙන්ම කියන්න ඕනේ තෙල් ගේන්න ඕනේ කිරිපිටි ගේන්න ඕනේ විශාල වශයෙන් දොර අවශ්‍යලා තියෙනවා. නමුත් මේ අර්බුදය අපි ක්‍රමයෙන් ලියා ගන්න නිසා තමයි ජනාධිපතිතුමා ශ්‍රේණි ආර්ථික සංකෝෂ ආර්ථික නිර්මාණය කිරීම වැඩිලා ආරම්භ කරේ. ඒක ශක්තිය දෙනවා මේ රාජ්‍ය සභාව සභාපතිතුමා මන්ත්‍රීවරු. ජනාධිපතිතුමා ඒ ශක්තිය දෙනවා වෙනුවට ඒකට අකුල් කිරීම නෙවෙයි රාජ්‍ය සභා මන්ත්‍රීගෙන් නැත්නම් ගාමී නායකයෙක්ගේ වත්වක් කියනවා. අපි ඒකට දැවුම් ශක්තියක් දෙනවා. මොකද මේ අවස්ථාවේ රටක් පිළියාගේ මොනවද දෙන්නේ දැවැත් අර්බුදයක. මොකද මේ අපි දුන්නන ලෝකයේ දියුණු වෙන පොත් රට අපිට වඩා දියුණුයි අකල. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් විරකියාව දැවැත් අර්බුදයේ මුහුණ දීලා තියෙනවා. එනිසා මේ දියුණුවේ රට මේ වෙලාව අපිට ඔබේ සියලු දෙනාගේ සහභාගී අවශ්‍ය වෙනවා. මේ රට මෙතත් මේ ගොඩගන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අපේ සම්ප්‍රදායන් වල මැදේ ගන්නෝ කොච්චර දුෂ්කර වුණාද මේ පාසලෙන් පටන් ගන්න මේ අවස්ථාවේදී කියලා. එනිසා මොන දුෂ්කරාති දුෂ්කර පාඩ වුණා කතරගම වගේම මුළු මනෝරාගල සංවර්ධනය කඩිනම් කිරීමට සසින් රාජපක්ෂ දිස්ත්‍රික් නායකතුමා හැම වෙලෙම දැඩි වෙහෙසක උත්සාහයක් කරනවා. ඒ අනුව ඉදිරියේදී මම දැන් ලංකාවේ ජාතික පාසල් දහසක් නිර්මාණය කිරීමේ ආරම්භ කිරීමේ සමාරම්භ උත්සවය අතිගල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වෙලාවේ පටන් ගන්න අපේ හාමුදුරුවෝ.
මට ලංකාවේ වැඩිම කාපට් පාරවල් තුනක් තියෙන්නේ. මොන ආර්ථික දුෂ්කරතාවයකට මට මොනවාද දිස්ත්‍රික්කේ. මේ වල කිලෝමීටර් 10,000 සංඛ්‍යාවක් හදලා ඉවරයි. 10ක්. ලංකාවේ වැඩිම වෙළඳපොළ හදන්නේ මොනවාද දිස්ත්‍රික්කේ. මට විදුලි අවශ්‍යතාවය ගත්තොත් එහෙම සශේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා එනකොට දුන්නේ 33යි. මේ වල 99කට දක්වා දීලා තියෙනවා. ඒ නිසා එතුමාගේ මේ කාලය තුළ දැවැන්ත උත්සාහයක් ගන්න. ඒකට දැවැන්ත ශක්තියක් වෙන්නේ මේ අපේ සභාපතිතුමා මන්ත්‍රීතුමාලා ඇතුළු මේ ප්‍රදේශයේ ජනතාව. ඒ නිසා අපි මේ වෙලාවේ මොකක් කරන්න ඕනේ? මේ වෙලාවේ මේ සිදුවෙන සංවර්ධනයේ බාධා නොකර අපේ සභාපතිතුමාගේ අපේ නායක හමුදුරන්ගේ මේ සියලු ප්‍රජාගේ සහායය ඇතුළු මේක ඉස්සරහට අරගෙන යන්න අපිට පස්සට දාන්න නෙමෙයි. ජනතාවගේ වගකීම් මිනිසුන්ගේ වගකීම්. ඒ නිසා මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 2021 වර්ෂයේ අවසන් කිරීමේ 2022 වර්ෂයේ ආරම්භයේදී මේ අද මහා සංඝරත්නයේ පෙරට කරගෙන මේ අද පවත්වන්නා වූ මේ උත්සව තාමත්ම ආදර්ශමත් දෙයක්. ඒ නිසා 2022 වර්ෂයේ මේ ප්‍රවෘත්ති සියලු බාධක දුරලගෙන තාමත්ම කතරගම දෙම්පොළ තත්ත්වයක් මැඩලගෙන තාම සාර්ථක ජනතාව සුද්ධ මුදිද ආර්ථිකයක් වගේම පුනර්ජීවනයේ කතරගම පාරපත් වීම සභාපතිතුමා ඇතුළු මේ සියලු දෙනා ගන්නා උත්සාහයට සශීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ඇතුළු අපේ සමස්ත කාර්යමණ්ඩලයේ සුභාශිර්වාද එක් කරමින් මම කියනවා සියලු දෙනාට අවසරයි. දෙනාගේ හදවතේ සැඬවන්ව ශ්‍රී ලාභයේ ආදරණීය මෑණියන්සේ කටයුතු කරන කාර්යසම් සම්බන්ධන හා ඉරාම මාත්‍යාංශයේ ලේකම් GAMP අමානුල මැදිරියේ අභිරාමත්ව ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ ආදරණීය ශ්‍රී රාමන්තුලේ කරන්නේ ප්‍රාදේශීය සභාවට වගේම කතරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිටින ජනතාවගේට තාම වැදගත් මම කියන්නේ ප්‍රාදේශීය සභාවක බලය ලැබිලා මන්ත්‍රී කණ්ඩායමක් විදියට ජනතාව විසින් ඔවුන්ගේ කටයුතු සඳහා තෝරා පත් කරගෙන ප්‍රාදේශීය සභාවේ දේශපාලන බලය ලබා දීපු කණ්ඩායම ලබන වර්ෂයේ සඳහා තිබුණු අයවැය ලේඛනය පරාජයට පත් කළා දෙපාරක්. හැබැයි ඒ පරාජයට පත් වුණාට පසු ඒ ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව විමර්ශනයක් කළා. ස්වාධීන කණ්ඩායමක් විදියට. ඊට පස්සේ කරන ලද ඒ පරිශ්‍රණයේ ඒ විමර්ශනයට අනුව ඒ පරාජයට පත් කිරීම යටතේ ඉදිරිපත් කරපු කරුණු ඔප්පුනේ නැහැ. ඒ අනුව තමයි ඕපාලකරුවන් පාලකතුමා විසින් තීරණය කළේ කතරගම ප්‍රාදේශීය සභාවේ අයවැය නිශ්‍යාකාරව කටයුතු කරපු නැත්නම් ඒ නිශ්‍යාකාරව සකස් කරපු අය විදිහට ඒක ඒ අනුව ලබන වර්ෂයේ අයවැයට අනුව 2022 වර්ෂයේ කටයුතු කරන්න පුළුවන් අයවැයක් විදිහට ගැසට් කරේ තීරණය කරලා ගැසට් කරේ. ඉතින් ඒ අනුව 22 වර්ෂයේ මේ කතරගම ප්‍රාදේශීය සභාවේ සම්මත වූ අයවැයක් විදිහට තීරණය කළා. ගරුතර අපේ නායක හාමුදුරුවෝ මම හිතන්නේ ඉතාම හොඳ මේ අහගෙන හිටියා නම් අපේ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ඉතාම හොඳ කරුණු වගේක් ඉදිරිපත් කළා. වහන්සේ බොහොම ස්තුතියි. ඒ කරුණු ඇත්තටම අපි කියා දෙන්න ඕන කරුණු ඔබ වහන්සේ මේ අහගෙන ඇති කොහොම හරි ඒ සියලු දෙනාටම කියා දුන්නා මම හිතන්නේ පැහැදිලිවම අපි මොකද්ද කරන්න ඕනේ කියලා. සභාව දිනන්න හරි ලේසි නෑ. හැබැයි පරද්දන්න හරි ලේසි. හැබැයි පැවැත්වුවට පස්සේ ඇති වෙන තත්ත්වය ඊටත් වඩා වැඩිපුර බලපාන ජනතාව විසින් තෝරා පත් කරලා මෙතන තේවා අවුරුදු 4කට. හැබැයි ඒක පැය භාගයෙන් පැයකින් මේක පරාජය කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඇතිවන තත්ත්වය
හරිම බලපත්‍රයි. ඒක වඩීපුරම බලපාන්නේ මේ ජනතාව. විශේෂයෙන්ම හැකියාවක් නැති අයට තමයි ඒක ගොඩක්ම බලපාන්නේ. ඇති අය කොහෙන් හරි කොහොම හරි කරගන්න. නමුත් නැති බැරි අය තමයි ඒක මුලක්ම ප්‍රශ්නයක්. අනිත් එක මම විශ්වාස කරන විදිහට මට දැනෙන විදිහට දැන් පළාත් සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා ඉන්නවා. හැබැයි පළාත් සභාව තුළ ඉන්න දේශපාලන අධිකාරිය තමයි පළාත් පාලන ආයතන ප්‍රධාන නැත්නම් පළාත් පාලනය. ඉතින් මේ ප්‍රාදේශීය සභාපතිතුමාලා සභාවේ සිටින මන්ත්‍රීතුමාලා තමයි ඍජුවම පළාත් සභාවත් එක්ක කටයුතු කරමින් තියෙන්නේ. ඒ කටයුතු කිරීමේදී අයවැය ලේඛනයේ යෝජනා කරන කරුණු වලින් සෙතක් සැලසෙන්නේ මේ කතරගම ප්‍රාදේශීය සභාවේ සිටින බල ප්‍රදේශයේ සිටින අංශක ජනතාව. ඉතින් ඒක මම හිතන්නේ අපේ මන්ත්‍රීතුමාලා දැනුවත් වුණා නම් හොඳයි කියන එකයි මගේ අදහස. අද අපේ පළාත් පාලන කොමසාරිස්තුමාත් මා සමග සහභාගී වෙන්න තිබුණා. හදිසියේ කොළඹ රැස්වීමකට යන්න සිදු වුණා නම් අපි ඖද්දෘික මට්ටමේ සියලුම ප්‍රාදේශීය සභාව ගරු මන්ත්‍රීතුමාලාට කතා කරා. මෙහෙම වුණාට හරියන්නේ නැහැ. මේ සභාව ඉස්සරහට ගෙනියන්න ඕන. ඔබතුමාලා අතරම මේ ජනතාව ඡන්දයෙන් තෝරලා පත් කරලා තියෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතාව නැත්නම් ඔවුන්ගේ කරුණා ඉෂ්ට කර ගැනීම. ඒකට ඔබතුමාලා එයින් ඈත් වෙනවා නම් මේ මිනිස්සුන්ට කවුද ඉන්නේ? ඒ නිසා මම කරන්නේ එපා කියන එක අතරම පෞද්ගලික මට්ටමින් කතා කරා. මෙතනට එනකම්ම මගේ විශ්වාසය තිබුණේ ඕනකට පොරොන්දු දුන්නා. මේ මොහොතේ මම මෙතනට එනකම් හිතුවේ පැමිණලා සිටි කියලා. නමුත් පැමිණි නෑ කියලා තමයි සභාපතිතුමා කිව්වේ. පෞද්ගලික මට්ටමින් කතා කරා. මෙහෙම කරා කියලා තේරුමක් නෑ. ඒකෙන් අවශ්‍ය සිටුවේ ආකාරයට එකකින් ඉඳගෙන ඉන්න අංශක මිනිස්සු. මේ මෙතන ඉන්න අයටත් නෙමෙයි. මෙතන ඉන්න අයට අර අපේ නායක ස්වාමීන් වහන්සේ හොඳින්ම අවබෝධ කරගෙන තිබ්බා. කරගන්න පුළුවන් මිනිස්සු කොහොමද කරගන්න බැරි මිනිස්සු. අර එළියේ ඉඳගෙන ඉන්නේ. අර එළියේ අපි එනකොට ඉඳගෙන ගස්සට පුටුවල ඉඳගෙන ඉන්න මිනිස්සුන්ට තමයි අතර මේක ප්‍රශ්නේ. ඉතින් මගේ ඇත්තටම අපේ නායක හාමුදුරනේ මෙතනට එනතුනුත් මම හිතන්නේ අපි කතා කරපු ඒවායේ ප්‍රෝජනේ තියේවි ඔය කිව්වට ඒවි කියලා. නමුත් ඇවිල්ලා නැහැ අතරම හරිම දුකයි ඒක ගැන. මොකද අර අහිංසක මිනිස්සුන්ට කවුද ඉන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්න. දැන් ප්‍රාදේශීය සභාවකින් තමයි ඇත්තටම මේ ප්‍රදේශයේ නැත්නම් බල ප්‍රදේශයේ පුංචි අවශ්‍යතා ඉෂ්ට කරගන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවක. ඉතින් ඔවුන්ට ශක්තියක් තියෙනවා මේ වෙලාවේ. පළාත් සභාව කරන ඔවුන් තමයි ඇත්තම ශක්තිය. දැන් කෙලින්ම ඍජුවම ඉන්නේ පළාත් පාලනේ පළාත් සභාවේ විෂය. ඉතින් ඒ නිසා සමාජයට කොහොමද අහගෙන ඉන්නවා නම් හරි තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එතරම් පළාත් පාලන විෂය බාර අමාත්‍යවරයා විදිහට දැන් ඉන්නේ ගරු ආණ්ඩුපාලතුමා, පළාත් පාලන කොමසාරිස්තුමා. මගේ එකම ඉල්ලීම තමයි මේ තියෙන අයවැය ලේඛනයේ තියෙන ඉදිරි කටයුතු කරගෙන යන සභාපතිතුමා සහ කණ්ඩායම අපි විදිහට වැඩ කරන්නේ. සභාපතිතුමාගෙන් දෙක චූටි ඉල්ලීමක් කරන්න කැමතියි. සභාපතිතුමා ටිකක් සමබර විය යුතුයි කියලා මට හිතෙනවා. අභියෝග තියෙනවා සභාපතිතුමා. අපි හැමෝටම මට උනත් අභියෝග තියෙනවා. හැබැයි ඒ අභියෝග බැලන්ස් කරගන්න ඔබතුමා ශක්තිවන්ත වෙන්න ඕනි. සමාන වෙලාවට අපිට අඩිය එකපාරක් නෙමෙයි දෙපාරක් තුන්පාරක් පස්සට ගන්න වෙනවා. ඒකෙන්වත් අපිට විතරක් නෙමෙයි අපිට වඩා ඉහළ ඉන්න දේශපාලන අධිකාරී ඉන්න අයටත් එහෙම වෙනවා. සමහරට ජනාධිපතිතුමාටදී ග්‍රාමාන්තතුමාට වෙන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ නිදාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනා සමබරව කටයුතු කරගෙන මේ කටකරන ප්‍රාදේශීය සභාව ඉස්සරහට ගෙන යන්න. එහෙම නැත්නම් ඔබතුමාලා වෙනුවෙන් ඉස්සරහා ඉන්න අංශක ජනතාවට කවුද ඉන්නේ? ඔවුන් කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ නිසා සමහරවිට තීරණයක් අපි දැඩි තීරණ වල විදියට දැන් අපි ඔබතුමා වෙනුවෙන් කතා කරනවා නම් අනිත් අය ඔබතුමාට
ඒ වගේ දහපාරක් පුළුවන් ඕන එක කතා කරනවා. ඔබතුමාට දහපාරක් පුළුවන්. දැන් අපි බබුලේ ඉඳන් එයාට කතා කරනවා නෑ මෙහෙමයි කියලා. ඔබතුමාගේ කණ්ඩායම ඔබතුමාට පුළුවන් කතා කරන්න. එතකොට කණ්ඩායමට පුළුවන් ඔබතුමාට පුළුවන් මම හිතන්නේ එයා කතා කරගෙන එකතු වෙලා එක ගමනක් යන්න. සභාවේ කම්සමාජ කාර්ය මණ්ඩලයට කියනවා එයාට පුළුවන් ලොකු ශක්තියක් එන්නේ. එහෙම කියන්නේ අද නාමකමක් නැහැ. ඊළඟ සභාවේ හොඳින් කටයුතු කරගෙන යාමට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ ගරු සභාපතිතුමා අපේ නායක ස්වාමීන් වහන්සේ හුඟක් උදාහරණ කිව්වා. ඒ කියපු කරුණු පිළිබඳව අවධානය කරමින් සමබර වෙමින් පස්සට ගන්න ඕන නම් අඩිය දෙපාරක් තුන්පාරක් 10 පාරක් හරි පස්සට අරගෙන ඉස්සරහට යන්න කියන ප්‍රාර්ථනාව තමයි අපි තරපාන විශ්වවිද්‍යාලයේ ඔබතුමාට කරන්නේ. ආරාධනා කිරීමෙන් බොහොම සිටි අපේ විශ්වාසය අදාළ නැතුණාට ඊළඟ සභාව වාරය හොඳින් පවත්වා ගන්න ඔබතුමාගේ කාර්යය ශක්තිය ලැබෙනවා. විරුද්ධ වෙද්දී ඒ විරුද්ධත්වයේ නොසලකමින් ඔවුන්ට කිව්වා විරුද්ධ වෙනවා වගේම යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා. අන්නේ ඉදිරිපත් කරනවා වගේම විරුද්ධ වෙනවා වගේම යෝජනාවක් ඉදිරිපත් කරන්න කියන කාරණේද ඔබ නොවියව සපත කරමින් ඉදිරිපත් කරමින් ගරු සභාපතිතුමන්ට දැවැන්ත ශක්තියක් ලබා දුන්නු. කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී අනුරාබේසිංහ මහත්මයාට දාමත් ගෞරවයෙන් යුක්ත ආරාධනා කරනවා. අද දින මම හිතන්නේ 2022 වර්ෂය සඳහා කතරගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය සභාවක් වශයෙන් ගරු සභාපතිතුමා ප්‍රධානව අපි එකතු වෙලා ඔවුන්ට සේවය කරන්නට ඉදිරිපත් කරපු අයවැය ලියවිල්ල සම්බන්ධව ඇති වුණු හේතු කාරණා කිහිපයක් නිසා තමයි අද අපිට මෙතන එක්රැස් වෙන්න සිදු වුනේ. ඉතින් අමංගල මැතිණිය කිව්ව විදිහට ගරු සභාපතිතුමා විශාල සමබරතාවයක් දැක්වුවා. ඔවුන් මම හිතන්නේ මේ අයවැය ලියවිල්ලට අපේ පක්ෂේ මන්ත්‍රීවරුන් වශයෙන් විරුද්ධ වෙන බව නිකන් හොරු වගේ හිටියේ. අපි ඔවුන් කඩවල රැස්වීම් කිහිපයක් ගත්තා. ඔවුන්ගේ කිසිම දැනක අපිට සඳහනක් දැක්ුණේ නැහැ විරුද්ධ වෙනවා කියලා. ඔවුන් විපක්ෂයේ කුමන්ත්‍රණයකට අහු වෙලා කිසිම අයවැය ගැන කිසිම අවබෝධයක් නැතුව තමයි මේ කතරගම ප්‍රාදේශ සභාවේ අයවැය පරාද වශයෙන් මුළු ලංකාවටම ඔවුන් ලැබෙන්නේ. මොකද මේ අයවැය ලේඛනයේ කොයි බහරි හංගල තිබුණා නම් ඔවුන්ට ලක්ෂ 50 දෙනවා කියලා ඒත් මේකට විරුද්ධයි. ඔවුන්ගේ එකම අරමුණ උනේ සභාපතිවරේ ඉවත් කළා ඔවුන්ගේ සභාපතිවරේ පත් කරගන්න. මම ලහිරු මන්ත්‍රීතුමා ගරු සභාපතිවරයාත් එක්ක ඉන්නේ එතුමාගේ මං හිතන කිසිම දෙයක් අපි ලබාගෙන නෙමෙයි. අපේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව පත් වුණාට පස්සේ අපේ හැමදෙරෝනේ මේ කතරගම ප්‍රදේශයට සුවිශාල සංවර්ධන කටයුතු ප්‍රමාණයක් ලැබුණා. මම පරිවිලේ වසම නියෝජනය කරනකොට මගේ ප්‍රදේශයේ කිලෝමීටර් 6කට ආසන්න ප්‍රමාණයක් කාබට් වුණා. බැලවේලි භෝක්කු වැව්වුණු විශාල ප්‍රමාණයක් මම දියුණු කරගත්තා. ඉතින් මුලින්ම මම මේ මැතිවරණේ ඉදිරිපත් වෙනකොටම ගරු සභාපතිතුමා මට එක් මහත්මයෙක් පෙන්නලා කිව්වා වැඩක් කරගන්නවා නම් මෙන්න මෙතුමත් එක්ක ඉන්නේ කියලා. ඉතින් මේ මහත්මයා අනිත් අපේ සභාවේ මන්ත්‍රීවරුන්ටත් පෙන්නුවා. ඉතින් සභාපතිතුමා කාර්යබහුල අයෙක් වශයෙන් එන හැම නිලධාරියෙක් එක්කම අපි උරෙන් උර ගැටිලා අපේ ප්‍රදේශයේ සංවර්ධනය කරගන්න විශාල ශක්තියක් දායකත්වයක් ලබා දුන්නා. එතෙන්දි මම හිතන්නේ මේ කටයුත්ත ප්‍රධාන කොට ගත්තු අපේ නියෝජ්‍ය සභාපතිතුමා එතුමා ව්‍යාපාරික මහත්මයෙක් එතුමා ගේන තීරණ සභාපතිවරයා කියන්නේ කතරගම ප්‍රදේශයේම සභාපතිවරයා කතරගම වෙනද ප්‍රජාවගේ සභාපතිවරයා. ඉතින් එතුමා මම හිතන්නේ ඉල්ලපු තීරණ සමහර අවස්ථාවලදී අපේ ආමන්ත්‍රණේ සභාපතිවරයා ඉෂ්ට කරන්න බෑ. මොකද ඔහු තොග වෙනදාම කරන පුද්ගලෙක් වශයෙන් ඔහු බලාපොරොත්තු වුණා මේ කතරගම ප්‍රදේශයේ පිටදී යන ව්‍යාපාරික මහත්මී පොළට මයිදාන එතුමාගේ ඉල්ලීමකට අනුව වෙන්නදී තිස්ස මහරාමයි කතරගමයි අතර අලුත් පොළ කුට්ටුනේ. මොකද එතුමා කැමති වුණේ නැහැ වෙන ප්‍රදේශ වලින්
වෙළඳාම් කරන අය කතරගමට එනවා. මම හිතන්නේ එතුමාට තනියෙන් ඒක කරන්නත් බෑ. ඉතින් ඔන්න මේ කරුණුත් එක්ක තමයි කතරගම ප්‍රාදේශ සභාවේ අයවැය පහළ වෙනවා. කතරගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මම හිතන්නේ මහා මූලක්. මොකද අපේ හාමුදුරුවෝ කිව්ව විදිහට අර වීල් බැරක දෙක අලුත් ඇරියා කරන රුපියල් 8000 වීල්පත. ඒක ප්‍රාදේශ සභා රැස්වීමේදී කරුණු දැක්ුවේ මම අන්තර්ජාල පුරාවටම මං සොත්තම අභික් විදියට මම දැක්ක මට අපහාස කරලා දාලා තියෙනවා. ඉතින් වීල් බැරකයක් කියන්නේ අපි මම හිතන්නේ සභාපතිවරතුමා ඒක දන්නේ නැතුව ඇති ඒක වෙනම පරිපාලනයක් අපේ කසලාංගනේ තියෙන්නේ. ඉතින් ඒක සිද්ධ කරාම වුන් ඒක ලොකුවට හුවා දැක්වුවා අපේ ආම්දුරෝ. ඒක අපේ කසල කළමනාකරන මධ්‍යස්ථානයේ තියෙන කරත්ත දෙක රුපියල් 8000කට අලුතෙරියා කරා නම් ඒක ලොකු හයියක්. ඉතින් ඒ වගේම විපක්ෂෙත් එක්ක එකතු වෙලා අපිට අපහාස කළා ඔවුන්ගේ පටු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගිය ගමනක අවසානයේ ජයග්‍රහණය කරන මොහොත තමයි මේ තියෙන්නේ. අපි සභාපතිතුමත් එක්ක ඉන්නවා. හැබැයි සභාපතිතුමත් එක්ක ඉන්න ගමන් එතුමාට තේරෙන්නේ නැති දෙයක් කියනවා නම් එතුමා කලබල වෙනවා නම් අපි කොයි වෙලාවකවත් එතුමාට ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අබවල නැතිනේ අපි සභාපතිවරයා සභාපතිතුමත් එක්ක අපේ ප්‍රාදේශ සභාවේ පක්ෂ මන්ත්‍රීවරු විපක්ෂ මන්ත්‍රීවරු එකතු කරන්න විශාල උත්සාහයක් දැක්වුවා. ඔවුන් හැම වෙලේම පරුස වචනේ බණිමි. ඔවුන් හැම වෙලේම ප්‍රකාශ කරන්නේ ඕකේ ලවන්න. ඊළඟට ප්‍රාදේශ සභාවක් ගත්තම අපේ ආමුදුරනේ මමත් මුණ දෙන අවස්ථාවක්. ඔවුන් හැම වෙලේම ගලි බවුසරේ ආදායම, JCB යන්ත්‍රයේ ආදායම, මෝටර් ගේට්වේ යන්ත්‍රයේ ආදායම මොකද ප්‍රාදේශ සභාවක සේවයවත් වුණ තීරණය කළ දෙන්නේ නැහැ. මිනිහෙක් ඉපදුණු මොහොතේ ඉඳලා මැරෙනකම්ම සේවය කරන තමයි ප්‍රාදේශ සභාව කියන්නේ. ඉතින් එතෙන්දී ආදායමට වඩා අපි මලගයක් වුණාම JCB යන්නේ ඉල්ලුවම ඒක මං හිතන්නේ අසරණ වෙච්ච වෙලාවක අපිට දෙන්න සිද්ධ වෙනවා. අපේ විහාරස්ථානයක හෝ අසරණ මිනිසෙකුගේ මලගයක් වුණු ගමන් ඉල්ලන්නේ ගලි බවුස. ඉතින් ඒ අවස්ථාව දෙන්න පුළුවන් ඕන නොපුළුවන් වුණත් අපිට උදව්වක් උපකාරයක් කරන්න ඕනේ. JCB යන්ත්‍රයත් එහෙම. ගමේ පාරවල් ටික හදන්න අපි සභාපත් වුණු ගමන් ගමට සතියක් කියලා වැඩ පිළිවෙලක් ගෙනල්ලා අපි ප්‍රාදේශ සභාවේ යන්ත්‍ර සූත්‍රය යොදාගෙන ඉන්ධන සපයගෙන අපි මුළු කතරගම ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේම සංවර්ධනය කරා. මම හිතන්නේ අපේ නියමිත සභාපතිවරයාගේ බල ප්‍රදේශය අපිට වැඩ ටික කරන්න බැරි වුණා. එතුමට උනන්දුවක් තිබුණේ නැහැ. අපේ සේවක මහතුරු ගියාම උදේ 8 වෙනකොට එතෙන් ගියාම ඒ පාර හඳුන්වා ගන්නවත් පාර පෙන්නන්නවත් එතුමා එතන හිටියේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ කාබට් කිරීමේදී මනුසුරුකම් වසමේ එතුමා කියන විදිහට කාබට්ුනේ නැහැ අපේ ආම්දුරනේ. මොකද ඒ නිලධාරිය ඊට බලලා ඒගොල්ලෝ තීරණය කරනකම් එතුමාගේ ව්‍යාපාර කටයුතු වල යෙදුණා. ඒක අත්දැකපු වුණා. නමුත් මම හිතන්නේ ඉදිරියේදී ඉරිසුන්ගත වෙලා තියෙන ඒ ටික සිද්ධ වෙයි. මම හිතන්නේ මේ සිද්ධ වුණු හැමදේම අපි හොඳක් කියලා දකිමින් අපේ කලදරයත් අපි සතුටකටපත් කරමින් ඉදිරි 2022 වර්ෂයේ අපි ඔවුන් කොම් කරන්නේ නැතුව ඔවුන් එකතු කරගෙන ගමනක් යන්න උත්සාහ කරනවා. උන් එකතු වුණා නෝනා අපි මුළු කතරගම ප්‍රදේශයේම ගරු සභාපතිතුමාත් එක්ක එකතු වෙලා සංවර්ධනය කරනවා කියන බලාපොරොත්තු ඇති කරමින් ඔබ සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම මේ ප්‍රකාශ කළේ එදා බෙදාතුර මේ ප්‍රදේශීය ආන්දෝලනීය ජනතාව වෙනුවෙන් ගෙන සෑම අයවැය ලේඛනයක්ම සැබෑ යථාර්ථයක් බවට පත් කරන්නට ගරු සභාපතිතුමන් සමගින් නිරන්තරයෙන් විහාර මායන්දුල මැතිතුමන් ඇතුළු ගරු සභාපතිතුමන් සමගින් ඒ වෙනද ව්‍යාපාරික මහතුරුන් හඳුන්වා දෙමින් සුවිශේෂී මේවරක් ඉදු කරන කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ට අනුර අබේසිංහ මැතිතුමන් සමගින් අත්කාද උදේ ඊයේ මට කතා කරා. තුමාගේ සුබපතල එතුමාගේ ළඟම ඉන්න සංගම් සම්බන්ධීකරණ ලේකම් නිරූප උදයන්ගේ මැතිතුමාගේ අවසර සම්බන්ධ වුණු තනමංගල කලාප කාර්යාලයේ කලාප අධ්‍යක්ෂක බුද්ධික කරුණාරත්න මැතිතුමා එවන සහකාර අධ්‍යක්ෂතුමා ඒ වගේම වාගේ මට ගුරුවරකම් කරන ඕන ලංකාවේ කතරගම ප්‍රාදේශ සභාව විතරක් නෙවෙයි ආයත පැහැදුනේ ප්‍රාදේශ සභා ගණනාවක් පැහැදුනේ ඒ වගේ මොණරාගම දිස්ත්‍රික්කයේ කතරගම විතරයි පැහැදුනේ ඒ වගේ උග පළාතේ අයවැය දෙකක් පැහැදුනා එල්ල ප්‍රාදේශ සභාව කතරගම ප්‍රාදේශ එල්ල ප්‍රාදේශ මගේ බුදු දිස්ත්‍රික්කේ ඉතින් එකම නීතිය තියෙන මේ උග පළාත ඒ අනුව ඒ නීති ප්‍රකාරව මට මුලින්ම දැනුණා අපේ മന്ത്രിවරු
මේ පහුගිය කාලේ පුරාවට කොවිඩ් වසංගතය තිබුණා. ඒ වගේ පෙරහැරවල් දෙකක් කරගන්න බැරුණා. මොවුන්ට ආර්ථික අහේකම් තිබුණා. ඒකේ අහේකේ පරිගන්න තමයි මගේ මේ දේ කරගත්තේ. ඒක මගේ තිබුණ අඩුපාඩුවක් මම දුසලලා හැරලවත් නෙමෙයි. එයානම් මට ඒක දැනෙන්න හිත මම ලේකම්තුමාලා විශ්වවිද්‍යාලේ මම විශ්වවිද්‍යාල මම පළාත්වල කොමසාරිතුමාලා කියලා රීති ප්‍රකාර මේ පාර අය දාන මොකද මේ පාර මම සැකයක් තියෙන මන්දුරු කියලා මේ අය මම පුහුණුව කර කොමසාරිතුමාගේ ඉඳලා හොඳ උපදේශ ගෙනල්ලා රීති ප්‍රකාර කටයුතු කරන්න මම පුහුණුව දුන්නා. එයාම මගේ දැන් අපිට නිලධාරි හොඳ දක්ෂ නිලධාරි මණ්ඩලයක් මට හිටියේ. මේ නිලධාරි මණ්ඩලෙ හිටියේ නැත්නම් මම මේ අය ඉඳන්න බෑ. මොකද මේ අයගේ හැකියාව විතර තමයි මේ නිලධාරීන් කටයුතු කරනවා. දැන් ඇල්ල ප්‍රාදේශ සභාව පරාද වුණා. අය රීති ප්‍රකාරව නොමැති නිසා දැන් ඇල්ල ප්‍රාදේශ සභාව විශ්වාසයක් දුන්නා. මේ මගේ විශ්ලේෂක කියන අගල ඉතින් මට හරි කනගාටු වුණා. මම එයාට කිව්වා මේ කටයුතු ටික හරියට කරන්න. ඒ වුණා මන්ත්‍රීවරු මොනවානම් විරුද්ධ වුණා මේ කටයුතු එයාට කරගෙන යන්න නැතුව අපිට කරගෙන යන්න පුළුවන්. යනවා මේ අනාගතේ සිම්බර නාවකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම 2005 පාරිසර සභාපතිවරු කටයුතු කරන්නේ මම මාස 6ක අපේ ගරු සචිත් රාජපක්ෂ මැතිතුමා ආපු ගමන් සභාපතිවරුන්ට දුන්න එකම දේ මාස 6ක පුහුණුවක් දුන්නා. ඒ පුහුණුව මම හොඳට අත්දැකීම කරා. මට හොඳ ඩිප්ලෝමාවක් ලැබුණේ පළාත් පාලන පිළිබඳව හැදෑරේ. ඒ අනුව මේ අනුපරා දීර්ඝ අනුව මේ මන්ත්‍රීවරු මොනතරම් විරුද්ධ වුණා සභාවට නාව මට ආණ්ඩුකාරතුමාගේ ඒ අනුමැතිය පළාත් පාලන කොමසාරිස්ගේ අනුමැතිය ශක්තිය ඇතුව ඉදිරි සතරම සංවර්ධනය මට කරන්න පුළුවන්. ඒ බව අතර මාධ්‍ය ජනතාවට මම නොපියව දැනුම් දෙනවා. ඉදිරි සංවර්ධන කටයුතු කිසිම ආදායයක් නැතුව මම කරනවා. ඒ දැනගෙන මම සඳහන් කරන්න ඕන මගේ දීර්ඝ කතාවේ කොටසක් මගේ නායක හමුදුරින් හින්දා මම නායක හමුදුරින් තමයි මම මේ තත්ත්වෙ මම ඒක මුලින්ම කියන්න ඕන. ඔයගොල්ලෝ දන්නේ නැහැ මම 2005 වර්ෂයේ පාසල් යන කාලේ මම ඒක පොඩි තීන්කාරේ මගේ මාමා අම්මගේ මල්ලිට පරුෂ වචන බැලවන්න අද ඉන්න ආන්තිගෙනගේ අයියගේ පාතාලේ කියලා කියන්නේ පවුලක් විදිහට මාරන අතන බඩේ වරකම් කරන මංගලකාරේ උඩවල මංගල කියන්නේ. එයා මගේ මාමට පරුෂ වචන ගන්නම මට ඉවස ගන්න බැහැ. මං ගෙදර ගිහින් නංගා අර පීපල් පියා කියලා මං ඒවලම ලක්ක ඇන්න නැහැ මම. ඒක දිව්ව මිනිහ මීටර 200ක්. ඒ දිව්වේලා මම පස්සේ යන බාබා කියලා මම හොඳ වෙලාවට මට අහුන්නේ නැහැ. පැලගෙන අකුණා අනිවාර්ය මාරනවා කියලා මම හිරගෙදර ඒ අවස්ථාවේ මම අපේ සාමාන්‍ය පෙළ සමත්ලා 5ක් එක්ක සමත්ලා නායක හමුදුර තමයි ඒ කාලේ විදුහල්පතිවරේ විදියට කටයුතු කරේ. උන්වහන්සේ මම පාසලට ගියාම අපේ මට නෑ ජීවිතුන් අතර මගේ ලොකු තාත්තා ඉඩපත් මහත්තයා නායක හමුදුර මගේ සීයා ජීවිතුන් අතර නෑ සීයාත් එක්ක ගියාම නායක හමුදුර කිව්වේ මේ ළමයට ජීවිත තරණය තියෙනවා පාසල් යවන්න බෑ 180 අවශ්‍ය නැහැ වෙන ඕනම ප්‍රකාර පන්තියකට ගිහිල්ලා උගන්වන්න අපේ නායක මේ කතරගම ඉන්නේ අපි ලිදේ ඉන්න වැඩි වල මම කොළඹ මගේ පුතාත්තලා මගේ ඉන්න ඥාති මාව කොළඹ අපි ඥාති ගෙදරට මාව නවත්තලා උසස් පෙළ මට උපකාර පන්තිවල ඒ කටයුතු කරා නායක හමුදුරගේ 180 බලන්නේ මම ඒක මොනවද කරන්නේ අපේ එහෙම ප්‍රශ්නයක් වුණත් කලින් කියන්නේ බෙදන්න බින්දුව දාන්න නායක හමුදුරගේ ඥාති කිව්වොත් ඒ මොකක්ද ප්‍රශ්නයක් වුණත් කියන්නේ නැත්තම් අපි අමාරුයි ඒ අනුව මම උපකාරක පන්තිවල ගිහලා හොඳට ගෙනගත්ත මම සමාජය ගැන දැනගත්තා අපි මේ ඉන්නේ විදිහට වැඩි වෙන අපි කතරගම විතරයි උදේ හරස වැඩ කරනවා ගෙදර යනවා යනවා කනෝමනෝ ඉඳා ගන්නවා නමුත් සමාජය දැක්කේ නැහැ ලෝකෙ දැක්කේ නැහැ මම හොඳ විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ගත්තා මගේ ඉන්න හොඳම ගුරුවරු ලංකාවේ ජනප්‍රිය ගුරුවරු මාත් එක්ක තිබුණා මොකද මේ කතරගම ඉඳලා ඒ කතරගමට එනවා යනවා මාත් සම්බන්ධකම් වැඩි වුණා ඒ අනුව මම ඒ ගිහිල්ලා උසස් පෙළ හොඳට සමාදන් වුණා ඒ තමයි නෑනේ මට හිතුනේ අශෝක වික්‍රමසිංහ සභාපතිතුමා හොඳ මනුෂ්‍යකම හොඳයි. නමුත් කිසිම සංවර්ධනයක් වෙලා තිබුණේ නැහැ. එතුමා අවුරුදු 20ක් හිටියට තමන්ගේ සභාවක් කිසි වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ඒ අනුව මම තීරණය කරන්නේ ඊළඟ මම 2003 උසස් පෙළ කරේ. මම උසස් පෙළ සමත්. නමුත් මම මේ සමත්වල විශ්වවිද්‍යාලයට යන්න බැරුණා. නමුත් මම දෙවි පාරේ කරන්නේ මම ව්‍යාපාරික දෙයක් කටයුතු කරන්න කිව්වා. මම දේශපාලනය කරනවා තීරණය කළා. යනවා නායකව 2006 මැතිවරණේ මම ප්‍රාදේශීය පාර්ලිමේන්තු මුලින් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ මම මනාප දෙයකින් පැරදුනා. අපේ ඩීවී මේ දැන් උසාවතුමා මනාප 861 අමල් මන්ත්‍රීතුමා 857යි මට 855. නමුත් මම නොසෙලුන්නේ නැහැ. මම දවස් දෙක තුනක් මම ඇඬුවා ගෙදරට වෙලා. ඇඬලා ඒක දාගෙන මොකද මම ඒ වෙලාවේ හොඳ ජනප්‍රිය කාර්ය මන්ත්‍රී තරුණේ. නමුත් මම හැබැයි සැලුන්නේ නැහැ. දවස් තුනක් ඉඳන් මම ඒක ඇටෑරියේ මම හැම මල ගෙදරකට ගියා. හැම මගුල් ගෙදරකට ගියා. හැම කටයුත්තම සිදු කරා. ඒ වෙලාවේ අපි ඉතාලි ගාමසේ මතුමා විපක්ෂ නායකයෙකු විදිහට කතා කරේ. සමාජයේ මනාප ඉඳලා 200. දැන් මම 4 වෙන්නේ. එතකොට එතුමා විපක්ෂ නායකයෙකු විදිහට කතා කරේ ඉන්නේ ඩීවී උපසභාපතිතුමා එතුමාට ළඟ ඉඳගෙන එතුමාට විරුද්ධව අබුදු චෝදනා කරා. එතුමාට කලකිරලා
මෙතුමා ඉල්ලා අසුනා නායක අවුරුදු දෙකක් විතර ගියා. ඉතින් පසුව තමයි මම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්නේ. ඒ අනුව මම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් සෑම වලගෙදරකම මට කරන්න මම බයික් එකේ තමයි ගියේ. මොකද මට ඉතින් ආහාරමාන නැහැ. මම ව්‍යාපාර කටයුතු කරන ගමන් මට ආනවන ගන්නවමනාව තුනේ මගේ ව්‍යාපාර වල වැඩිදියුණු කරේ තමයි මම ගියේ. හැම වලගෙදරකම ගියා මම කතාවල් කරා. සමහර මලගෙදරවල මට නම අමතක වෙනවා. නම ගුණපාලන ගුණ රත්න කියනවා. ඒ වෙලාවේ අපේ හිටු මන්ත්‍රීවරුන්ට ඒක ගලවලා මට උසුළු විශ්ව කරනවා. මම පොඩි එකක් මට අවුරුදු 21යි වයස. නමුත් මම සැලුන්නේ නැහැ. හැමදේම කරලා 2011 නැති වෙන නායකයන්ගේ වැඩිම මනාපරගෙන මම සභාපති විදිහට පත් වුණා. ඒතර නායකයන්ගේ මතකයි 2011 මැතිවරණේ කලින් කතරගම තිබුණේ කොහමද? විදුලිය තිබුණේ 150කට. ජලය තිබුණේ 130කට. මේ සභාව ගොඩනැගිලා තනිකර අපාරක්. මේ නිලධාරියට ප්ලාස්ටික් පුටුව තිබුණේ වහලා සම්පූර්ණ දෙන වහලා ගන්නේ. ඉතින් මේ දේවල් සියලු දේවල් මම 95කට වැඩි විදුලිය ලබා. ඒ වගේම ජලය ලබාගත්ත 90කට වැඩි. ඒ වගේම සතිපොලක් නිර්මාණය මේ ළමා උද්‍යාන මේ කටයුතු පාරවල් ඒවයි ලංකාවේ එකම සභාපති නායකවරුනේ මම දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම දෙකකට යනවා. මම මොනරාගෙනුත් සල්ලි ගෙනවා, හම්බන්තොටුත් සල්ලි ගෙනවා. ඒ දවස්වල උපසභාපති මම මතකයි මෑතකම අපේ මගේ ඊයේ උපන්දිනේට ගරු සසින්ද්‍ර රාජපක්ෂ මැතිතුමාගේ ඊයේ අවුරුදු උපන්දිනේට ඒක මට සුපදලා නැහැ.
ශක්තිමත්වම ඉගෙන මේ ආයතන ලේඛනයේ ඉදිරියට ගෙනෙන්න කටයුතු කරා. ඒක ඔබ ගල් සමාජයකට එක්ක ඔබ සියලු දෙනාගේ ඔබ එකම සියලු දේ ඉෂ්ට කරන්න උත්සාහය කරන පුරාවට අපි එතුමාට කියනවා ඔබ සියලු දෙනාට සුබදායක. අතරගම සම්බන්ධනය කරන්නට ගෙනාපු අය ලේඛනයට විරුද්ධ වෙන්නේ අතරගම රාජ්‍යයේ මිනිස්සු නෙවෙයි. ඒ ඔබගේ ඒ විරුද්ධ වෙච්ච හැම කෙනාටම ඉසි පිළිතුර ඉදිරි බලාපාල නැති වෙන්නේදී ලබා දෙන්න කියලා ඉල්ලීම. ඔබේ වටිනා කාර්යය ඇවිල්ලා ඒකකට ඇවිල්ලා අනාගතකාරී සමාන්තරකාරී ලෙස කටයුතු කරන සියලු දෙනාට ඒ පාඩම උගන්වන්න කියලා ඉල්ලීම කරමින් ආදරණීය ජනතාවගේ අභිමානවත් දේශපාලන නායකත්වය සසීන්ද්‍ර රාජපක්ෂ අනිත් කුඩු තත්ත්ව ප්‍රමාණයට ගන්නවා.